රයිට් සුබ දවසක් හැමෝටම. ඉතින් අද දවසේ අපි කතා කරමින් ඉඳියේ 11 වසර විෂය නිර්දේශයට අයත් අපේ දෙවනි පාඩම අපේ 11 වසරේ පළවෙනි පාඩම පුතේ ක්‍රමලේඛන ගොඩනැගීම. ඒ කියන්නේ යම්කිසි ගැටලුවක් සඳහා මෘදුකාංගයක් නිර්මාණය කරන හැටි. හැබැයි අපි දෙවනි පාඩම වෙලා තියෙන 11 වසර විෂය නිර්දේශයේ පද්ධති සංවර්ධනය. පද්ධති සංවර්ධනය කියලා කියන්නේ පුතේ යම්කිසි ගැටලුවකට පුද්ගලයෙකුගේ පුද්ගල පිරිසකගේ යම්කිසි ගැටලුවකට පරිගණකයේ ඇසුරෙන් දෙන්න පුළුවන් විසඳුම් තියෙනවනේ. අන්න ඒ පරිගණකයේ ඇසුරෙන් දෙන්න පුළුවන් විසඳුමක් කොහොමද අපි ඇනලයිස් කරගන්නේ? එහෙම නැත්නම් කොහොමද විශ්ලේෂණය කරගන්නේ කියන එක තමයි මේ පද්ධති සංවර්ධනය කියන පාඩමේදී කතා කරන්නේ. එතකොට මෙන්න මේ 11 වසරේ දෙවෙනි පාඩම මම ඉස්සෙල්ලා උගන්වන්නේ අපි ගැටලුවක් විශ්ලේෂණය කරන හැටි ඉගෙනගෙන තමයි පුතේ ඒ ගැටලුව තුල වැඩසටහන් නිර්මාණය කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි මම මේ පාඩම ඉස්සෙල්ලා උගන්වන්නේ. ඒතර මේ පාඩම උගන්වලා තමයි ක්‍රමලේඛන කියන පාඩම කතා කරන්නේ. ගොඩක් දරුවෝ මගෙන් අහලා තිබුණා මේ ඇයි දෙවෙනි පාඩම පටන් ගත්තේ කියලා. ඉතින් ඒකට උත්තරේ ඕක. දැන් ඔයාලට මේ පාඩම අද කතා කරගෙන යද්දී අපි අද පද්ධති සංවර්ධන ජීවන චක්‍රය සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සර්කල් එක ගැන කතා කරනවා. මේ අර්ථ පියවර 6ක් අපි කතා කරනවා. ওই පියවර 6 දී තියෙනවා වැඩසටහන කේතනය කිරීම කියලා. එතකොට වැඩසටහන කේතනය කරන පියවරට එනකන් අපි සහ මේකේ ඉතුරු පියවරයන් ටික කතා කළා තමයි කේතනය කරන හැටි කතා කරන්න ඕනේ. ඉතින් මේ පාඩම තව දින දෙකකින් අද සහ අද දවස් තුල සෑහෙන ප්‍රමාණයක් අවසන් කරගන්න පුළුවන් වේවි. කොහොම හරි ලබන දැන් අපි ආයේ මුණ ගැහෙන්නේ සිකුරාදාටනේ. එතකොට ඒ සිකුරාදා වෙද්දි මේ පාඩම මම සම්පූර්ණයෙන් අවසන් කරනවා. මොකද මේකේ තරම් ලොකු පාඩමක් නෙවෙන හින්දා. රයිට්. ඉතින් පද්ධති සංවර්ධනය ගැන කතා කරමින් හිටියේ මේකේ පළවෙනි කොටස් ටික අපි කතා කරා පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට එනකම්. එහෙම නේද? රයිට්. හරි. ඉතින් අද විශේෂයෙන් කියන්න ඕන ගොඩක් දරුවෝ ඉල්ලලා තිබුණා මගෙන් පන්තිය 3:00ට පටන් ගමු පන්තිය 4ට පටන් ගනිමු කියලා. ඉතින් ඒත් මේ ප්‍රායෝගිකත්වය මත අපිට ඊතරම්ම උදෑසනින් ආරම්භ කරන්න අමාරුයි පුතේ. ඉතින් ඉඳන් පන්දර 4:30න් උඩට යන්න මම ප්‍රායෝගිකව කැමති නැහැ. මොකද මේක ඒ තරම් හැම දෙයකම තියෙනවානේ සීමාවක්. ඉතින් ඒ කියන්නේ ඒක හොඳ නැහැ එහෙම. මොකද මේ ගෙදර මිනිස්සුන්ට ටිකක් කරදරයි. ඉතින් මේ දේවල් හින්දා තමයි. ඉතින් මම ගොඩක් දරුවන්ගේ ඉල්ලීම් සලකලා බලලා පාසල් යන ගැටලුව දැන් ඉස්කෝලේ පටන්ගෙන තිනවා. ඉතින් පාසල් යන ගැටලුව ගැන සලකලා බලලා මම තීරණය කරා මේ සඳුදා සහ අපි සිකුරාදා දවස් දෙකක් මුණ ගැහෙනවානේ. පැය භාගයක් අඩු කළා 4:30 සිට 6 දක්වා පන්තිය පවත්වන්න. 4:30 සිට 6 දක්වා තමයි පන්තිය තියෙන්නේ. මම 6ට ඉවර කරනවා පුතේ. මම 6ට පන්ති ඉවර කරන්නම්. එතකොට මේ විදිහට අපි දවස් දෙකක් කතා කරන හින්දා ගැටලුවක් නැහැ. එතකොට පාසල් යන එකට ගැටලුවක් වෙන එකක් නැහැ. එහෙමත් සම්බන්ධ වෙන්න බැරි දරුවෝ ඉන්නවා නම් උදෑසන මේ රාත්‍රී නැවත විකාශනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. හරි. එහෙනම් ඉතින් කොහොමද මම වීඩියෝ එක දෙනවනේ. ඉතින් ඒකින්ද ගැටලුවක් වෙන්නේ නැතුව ඇති. මට චුට්ටක් කියන්න පුතේ මං කියන එක ඇහෙනවද? හොඳට පේනවද? බොඳ වෙලාද? එහෙම ගැටලුවක් නැහැ නේද? අද ටිකක් කාලගුණ තත්ත්වයෙන් ටිකක් අයහපත්. සිග්නලුත් පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා. ඔයාලට එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ නේද? හොඳට පේනවනේ නේ? රයිට්. හරි. අපි එහෙනම් පාඩම් පටන් ගමු. අපි අවසාන වශයෙන් කතා කර හිටියේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය ගැන. රයිට්. මෙන්න මේකනේ අපේ මාතෘකාවනේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එහෙම නේද? මම අන්තිම මාතෘකාව නියලා නතර කරේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවරයන් 6ක් ලිව්වා මට මතක විදියට. පියවර 6 ලිව්වා. ලියලා පියවර 6 මාතෘකාව නතර කරලා ඇත්තේ අවශ්‍යතා හඳුනා ගැනීම කියන එක. ඉතින් මං හිතනවා මගේ දරුවෝ හැම කෙනෙක්ම මෙන්න මේ පියවර 6 මේ වෙනකොට කටපාඩම් කරලා මතකෙන් ඇති කියලා. මොකද ඒ තරම් දුරට මෙන්න මේ පියවර 6 ගොඩක් ඔයාලට වැදගත්. එහෙම නේද? මේ පියවර 6 පාඩම් කරාද පුතේ? පියවර 6 රයිට් මාත් එක ආයෙ පාරක් කියමු. හයියෙන් කියන්න හොඳේ. 1 අවශ්‍යතාව හඳුනා ගැනීම. අවශ්‍යතාව හඳුනා ගැනීම. ඊළඟට විසඳුම සැලසුම් කිරීම. අවශ්‍යතාවය හඳුනාගත්තා. විසඳුම සැලසුම් කරා. දැන් මේ පියවරයන් ගැන අපි කතා කරන මේවා හරි ලස්සනයි. මේ පාඩම හරිම ලස්සනයි. මේ පාඩම අවබෝධයෙන් ඉගෙන ගත්තාම බොහොම රසවත් පාඩමක්. හොඳයි මේක බොහොම අවබෝධයෙන් ඉගෙන ගන්න ඕන. බොහොම රසවත් පාඩමක්. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගෙදී අනිවාර්ය ප්‍රශ්න අහන තැනක් තමයි මේ පාඩම කියලා කියන්නේ. රයිට්. එතකොට අපි අවශ්‍යතාවයක් හඳුනාගත්තා. පුද්ගලයෙකුගේ යම් ගැටලුවක් සම්බන්ධයෙන් පරිගණකයේ ඇසුරෙන් දෙන්න පුළුවන් විසඳුමක් ගැන තමයි මේ කතා කරන්නේ. හොඳේ? පුද්ගලයෙකුගේ යම් ගැටලුවකට පරිගණකයේ ඇසුරෙන් දෙන්න පුළුවන් විසඳුමකට විතරයි මේ පියවර 6 දාන්න පුළුවන්. හොඳේ? පරිගණකයේ ඇසුරෙන් දෙන්න බැරි විසඳුම් තියෙනනේ. උදාහරණයක් අපි හිතමු කෙනෙකුට
මොකක් හරි මානසික රෝගයක් තියෙනවා. ඉතින් එයාට මේ පරිගණක ඇසුරින් විසඳුම් දෙන්න බෑ. හරි කෙනෙකුට ඔළුවේ කැක්කමක් තියෙනවා. කෙනෙකුට හෙම්බිරිසාවක් තියෙනවා. එයාට පරිගණක ඇසුරෙන් විසඳුම් දෙන්න බෑනේ පුතේ. සමහර දේවල් වලට පුළුවන් ගොඩක් සමහර දේවල් වලට බෑ. ඒතකොට පරිගණක ඇසුරෙන් විසඳුම් දෙන්න පුළුවන් දේවල් වලට තමයි අපි මෙන්න මේ කොන්දේසි පහ මෙන්න මේ තියෙනවනේ පියවර 6ක් පද්ධති සංවර්ධන ජීවන චක්‍රේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සර්කල් එකේ මේ පියවර 6 දාන්නේ ඒවට විතරයි. තේරුණා නේද? රයිට්. එතකොට අපි මුලින්ම අවශ්‍යතාවය හඳුනා ගන්න ඕන. Identify the requirement. Identification of requirement. ඊළඟට විසඳුම සැලසුම් කරන්න ඕන. හරි? Design the solution. හරි විසඳුම සැලසුම් කරන්න ඕන. ඊළඟට අපි කේතකරණය කරනවා. අන්න ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ තුන්වෙනි පියවරේදී. විසඳුම කේතකරණය කරනවා. Coding the program. Coding the program. ඊළඟට විසඳුම පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කරන්න ඕන. දැන් කෝඩ් කරානේ ප්‍රෝග්‍රෑම් එක. දැන් ඒක පරීක්ෂා කරලා ඒකේ දෝෂ තියෙනවා නම් ඒ දෝෂ අයින් කරලා අර ගැටලු තියෙන තැන් හදන්න ඕන. ඊළඟට පද්ධතිය පිහිටවන්න ඕන. සිස්ටම් එක ඩිප්ලොයිමන්ට් කරන්න ඕන. පද්ධතිය ඒ විතරක් බෑ පද්ධතිය නඩත්තු කරන්නත් ඕන. රයිට්. හරි. මාත් එක්ක ආයි පාරක් මේ පියවර 6 කියමු. අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය, ඊළඟට පද්ධතිය විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, පද්ධතිය පිහිටවීම, පද්ධතිය නඩත්තු කිරීම. රයිට්. මාත් එක්ක ආයෙත් කියන්න. අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, පද්ධතිය පිහිටවීම, පද්ධතිය නඩත්තු කිරීම. රයිට්. ආයෙ පාරක් කියමු. තව එක පාරක් හයියෙන් කියන්න පුතේ. මේක මතක තියාගන්න ඕන. නිදිමත ඇති, ටිකක් මහන්සි ඇති, වෙහෙස ඇති ඔයාලට සමහර දරුවන්ට රෑ වෙනකම් පන්ති තියෙනවා. කියන්නේ ඊයේ රාත්‍රී 10 මාර 11 වගේ වෙනකන් සමහර දරුවන්ට පන්ති තියෙනවා. ඉතින් ඒකත් එක්ක උදේ පාන්දර නැගිට්ටාම ටිකක් අමාරු ඇති. එහෙම කරන්න දෙයක් නෑ පුතේ. අපි දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. මට ඔක් කියද්දි මතක් වෙච්ච කාරණයක් තියෙනවා එකක් කියලා එන්නම්. දැන් අර මේ මැසේජ් එක ගොඩක් දේවල් කියන්න හිතාගෙන හිටියා. දැන් ඉතින් ඒකින්ද මතක් වෙන සයිඩ් කියන්නම්. අදින් පස්සේ මේ WhatsApp තහනම් කරනවා. WhatsApp නතර කරනවා. WhatsApp block කරනවා කියලා. මැසේජ් යනවා දරුවෝ මටත් එවනවා. මටත් එවලා තුන එක 100 ගාණක්. හරිද? ළමයි එවනවා. හරි. මේ WhatsApp නතර කරනවා කියලා. පුතේ WhatsApp නතර කරනවා කියලා WhatsApp සමාගම සිංහලෙන් මැසේජ් එකක් එවයිද කියලා එකපාරක් ෂුට්ටක් හිතලා බලන්න. රයිට්. අනිත් එක මේ වගේ ඇප් එකක් ඩෙවලොප් කළා. ඔයාලා දන්නවද WhatsApp වගේ ඇප් එකක් ලංකාවේ කෙනෙක් නම් හැදුවේ? රයිට්. WhatsApp වගේ ඇප් එකක් ලංකාවේ කෙනෙක් නම් මේ හදලා තියෙන්නේ. ওই ඇප් එක හින්දාම ලංකාව සංවාද රටක් වෙලා. ඒ තරම් මුදලක් උපයන ওই WhatsApp ඇප් එකෙන්. හරි? ඒ තරම් මුදලක් උපයන්න සමත් ඇප් එකක් තමයි WhatsApp කියන ඇප් එක. එතකොට ওই තරම් මිනිස්සු අතර ප්‍රචලිත කරපු ওই තරම් ලොකු ඇප් එකක් එහෙම නතර කරන්නේ නැහැ පුතේ. එතකොට WhatsApp කියන්නේ Facebook ආයතනයට අයත් ඇප් එකක් කොහොමත්. WhatsApp කියන්නේ Facebook ආයතන තමයි WhatsApp කියන ඇප් එක ඉන්ට්‍රොඩියුස් කරේ. එතකොට එයාලා මෙච්චර කල් දැන් WhatsApp පණිවිඩයක් යද්දී end to end encryption කියලා ක්‍රමවේදයක් පාවිච්චි කරා. ඒ කියන්නේ මමයි ඔයාලා අතර WhatsApp අපි වචන මොනවා හරි දෙයක් හුමාරු කරනවා නම් එයාලා මේ පැත්තෙන් එන එක විකෘති කරලා තමයි ඔයාලගේ පැත්තට එවන්නේ. ඔයාලගේ පැත්තට ආයෙත් ඒක ප්‍රකෘති කරලා ඔයාලට දෙන්නේ. විකෘති කරලා තමයි අතරමැදදී යවන්නේ. අපි ඒකට encryption গুপ্তකේතනය කියලා කියනවා. අපේ 10 වසර අන්තිම පාඩමේදී ওই গুপ্তකේතනය කියන වචනේ දත්ත සමුදාය පාඩමේදී අහුවෙනවා. encryption. හරි? එතකොට ඔබට මා පැහැදිලිව පේන දාගන්න. රයිට්. ඉතින් පහුගිය කාලෙත් මේ WhatsApp හඳුන්වලා දීපු මුල් කාලේ ඉඳලා මේ දක්වාත් Facebook සමාගම WhatsApp වල අපි කරන්නේ මොනවද කියලා බැලුව පුතේ. හැබැයි ඒක නීත්‍යානුකූලව අපිට කියලා කරේ නැහැ. තේරුණා නේද? අපිට කියලා කරේ නැහැ. රයිට්. එතකොට මෙච්චර කාලෙකුත් කරා. එතකොට මේ දැන් මොකද්ද වෙන්නේ? මේ දැන් WhatsApp අලුත් අප්ඩේට් එකෙන් Facebook ල නීත්‍යානුකූලවම ලීගලිම අපි කරන්නේ මොනවද කියලා බලමු. අපි කරන්නේ මොනවද කියලා බලමු. ඒව බලලා අපේ ප්‍රයිවසි එක දැන් ගොඩාක් අය මම දැක්ක වීඩියෝත් හදලා තියෙන YouTube වල මේ එක අය අර මේ views ගන්න කරන වැඩ. ඉතින් මේ අපේ ප්‍රයිවසි එක නැති වෙනවා. අපේ දේවල් උන් දකිනවා කියලා. ඉතින් දැක්කහම මොකද මං අහන්නේ. දැක්කහම මොකද උදේ දැන් මං ඔයාලට link එකක් එව්වා. මං ඔයාලට message එකක් එව්වා මේකට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඕක Facebook එකෙන් දැක්කහම අපිට මොකද වෙන්නේ පුතේ? කිසි ප්‍රශ්නයක් නැහැ. මේ Facebook කියන්නේ WhatsApp කියන්නේ ලෝකේ පුරා ව්‍යාප්ත වෙච්ච දැවැන්ත සමාගම. ලෝකේ ධනවත්ම සමාගම. මේ ලංකාවේ අපි මොනවද කරන්න කියලා හොය ඉන්න උන්ට වැඩක් නැහැ පුතේ. හරි. අපි මොනවද මේ WhatsApp එකේ කර ඉන්න කියලා හොයන්න උන්ට ඇති වැඩක් නැහැ. උන්ට ඊට වැඩිය ලොකු වැඩ කොටසක් තියෙනවා. ඉතින්
අපි ඕකේ කුඩු විකුණන්නේ නැහනේ. අපි ඕකේ සමාජ විරෝධී ක්‍රියා කරන්නේ නැහනේ. ඉතින් ඒකින්ද මේ WhatsApp අන්ස්ටෝල් කරනවා. දැන් අපි දානවා මොකද Telegram app එක දාගන්න. Telegram නම් ගැටලුවක් නැහැ. අපි කොහොමද Telegram පාවිච්චි කරා? Signal කියලා app එකක් පාවිච්චි කරනවා. ඉතින් මේ ඒත් හිකමමයි පුතේ. දැන් WhatsApp ගැන ටිකක් හරි අපිට විශ්වාස කරන්න පුළුවන් සාක්ෂියක් තියෙනවා. මොකද Facebook වගේ ප්‍රචලිත ආයතනයක එකක් හින්දා WhatsApp කියන්නේ. හැබැයි ඔයාලා දන්නවද Telegram කාගේද කියලාවත්? ඔයාලා දන්නවද Signal කාගේද කියලාවත්? මේකෙන් විස්තර අරගෙන මොනව කරාවිද කියලාවත්? ඉතින් මහ විකාර කතා පුතේ. හොඳයි. ඉතින් ඔයි ගැන මගෙන් ආයෙ අහලවන්නත් එපා. මම ඉස්සෙල්ලත් කියලා ඇති ඔයි එවන WhatsApp ඔයි ඕකෙන් වෙනවා හොඳක්. ඔයි WhatsApp හරහා හුවමාරු වෙන ඔයි වගේ මේ භූත පණිවිඩ තියෙනනේ. ඕවා නතර වෙයි කියලා මම හිතනවා. මේ භූත පණිවිඩ නතර වෙයි කියලා. ඉතින් මේ ඊළඟට ඔයාලට විවිධ කරදරකාරී ඡායාරූප වීඩියෝ දර්ශන එවනවා. ඒව නතර වෙවි. අපිට මේ බොහොම හොඳ තැනක් විදියට WhatsApp අනාගතේ පාවිච්චි කරන්න ඉස්සරහට පාවිච්චි කරන්න පුළුවන් වේවි. ওই ගත්තු පියවර අපේ හොඳට ගනිපු පියවරක් මිසක් මේ බ්ලොක් කරන්න, අපිව වළක්වන්න, අපේ ප්‍රයිවසි එක නැති කරන්න, අපේ ෆොටෝස් ගන්න එහෙම කරපු දෙයක් නෙවෙයි. අපේ ෆොටෝ අරන් මොන මගුලක් කරන්නද? හරි. ඉතින් කවුරු හරි මගේ ෆොටෝ අරන් මොන හරි කරනවා නම් ඉතින් කමක් නැහැ. ඉතින් හොඳයිනේ. රයිට්. ඉතින් ඒකින්ද මේ ඔයි වගේ දැන් IT කරන ළමයි විදියට, ICT කරන ළමයි විදියට ඔයි වගේ දේවල් ඔයිට වඩා බුද්ධිමත්ව දකින්න පුතේ. ওই දේවල් ගැන හිතන්න. මේ මාක් සකබ සිංහලෙන් ටයිප් කරලා මැසේජ් යවයිද කියලා ඔයත් තව කෙනෙකුට ඕක පාස් කරන්න තරම් මේ අර සෞඛ්‍ය ගෘහ විද්‍යාව කරන ළමයෙක්ගේ මට්ටමට වැටෙන්න එපා. ඔය ICT කරන දරුවෙක්. ඉතින් හින්දා ওই දේවල් බුද්ධිමත්ව දකින්න අනිත් අයට මේක පැහැදිලි කරන්න තරම් බුද්ධිමත් දරුවෙක් වෙන්න කියලා මම ඉල්ලලා හිටිනවා. රයිට් හරි. එහෙනම් මේ ප්‍රශ්න එකක් විසඳුවා. හරි. ඊළඟට ওই Signal කියන app එක. ওই Signal කියන app එක පුතේ අර දැන් ලෝකේ ලොකුම ධනවතා බවට පත් වුණා පහුගිය සතිය තුළ ඇලන් මස්ක් කියන පුද්ගලයානේ ටෙස්ලා සමාගමේ හිමිකරු. මට මතකයි විදියට මම ඔයාලට ওই කතාව කියලා කටගත්ත විතරයි ඇලන් මස්ක් ගැන. එයා ලෝකේ ලොකුම ධනවතා බවට පත් වුණා. ඉතින් එයා තමයි ওই Signal කියන app එක හඳුන්වලා දුන්නේ. ඉතින් ඒක ප්‍රමෝට් කරන්න උපක්‍රමයක් විදියටත් ඔක පාවිච්චි කරා කියලා කතා වෙනවා. ඒක අපිට වැඩක් නැහැ. ඉතින් මම මේ කියන්න හැදුවේ මේ ඇලන් මස්ක් කියන පුද්ගලයා ගැන. ඒතකොට ඇලන් මස්ක් කියන පුද්ගලයා මේ ටෙස්ලා සමාගමේ හිමිකරු. එයා තමයි දැන් ලෝකෙත් ලොකුම ධනවතා බවට පත් වෙන්නේ. ඊට කලින් ඉඳපු Amazon සමාගමේ අයිතිකාරයා අභිබවලා මේ ඇලන් මස්ක් ලෝකෙ ලොකුම ධනවතා බවට පත් වෙනවා. ඉතින් මේ ඇලන් මස්ක්ගේ කතාව තුළ ජීවිත කතාව තුළ අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඇලන් මස්ක් නිදාගන්නේ පුතේ එයාගේම විද්‍යාගාරය කියන්නේ එයාගේ මේ පරීක්ෂණ පවත්වන ආයතනයේ ටෙස්ලා ආයතනයේ විද්‍යාගාරයේ බිම නිදාගන්නේ පුතේ. හරි. ඉතින් මෙයාගෙන් අහලා දෙනවා මාධ්‍යවේදී ඇයි වා එහෙම නිදාගන්නේ මේ ලෝකෙ ලොකු දල්ලිකාරයෙක්. ඇයි එහෙම නිදාගන්නේ කියලා. එයා කියලා දෙනවා මට වැදගත් වෙන්නේ නිින්ද නෙමෙයි. මට වැදගත් වෙන්නේ අද දවස තුල කරන කාර්ය ප්‍රමාණය. අද දවස තුල මම කරන වැඩ ප්‍රමාණය මට වැදගත්. මට නිින්ද කියන එක වැදගත් නැහැ කියන එක. අන්න ඒ වගේ හොඳට මතක තියාගන්න පුතේ. අපිත් අපේ ජීවිතවලට ඕවා ගන්න ඕන. අපි අනාගතයේ ජීවිතේ සාර්ථක වෙන්න බලාපොරොත්තු වෙනවා නම් සාර්ථක වෙන සිහින දකින්න නම් පුතේ. අපේ සාර්ථක වෙන්න බලාපොරොත්තු ඔයාලා මට හැමෝටම තියෙනවා. මටත් තියෙනවා. නේ? අපි එහෙනම් ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න ඕන පුතේ. මට මේ වෙලාව නොගෙන මේ පාන්දර වෙලාව නොගෙන පන්තිය පවත්වන්න ඕන තරම් දවසේ වෙලාවල් තියෙනවා. ඔයාලා ඉස්කෝලේ ගිහිල්ලා 2:00 3 වෙද්දි ගෙදර එනවා. ඔතනින් පස්සේ රැ වෙනකම් වෙලාවල් ගන්න තිබුණා. හැබැයි එහෙම නැතුව මම මේ වෙලාවම ගන්නෙ. අපි කැපකිරීමක් කරොත් තමයි පුතේ අපිට ඒකේ ජීවිතේ ජයග්‍රහණයක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා නොකරන්නට එයා කවදාවත් බුදු නොවෙන්න ඉඩ තිබුණා පුතේ. ඉතින් එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ. අපි මේ කැපකිරීම කරොත් අපි මේ මහන්සිය කරොත් තමයි අපිට මේකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. අපි මේ ඔයාලා මම අපි ඔක්කොම මේ කරන්නේ කැපකිරීම. පාන්දර නැගිටගෙන උදේ පාන්දර නැගිටගෙන දවසේ හොඳම වෙලාව මේ. දවසේ හොඳම වෙලාව මේ. හොඳට හිතර ගන්න. හොඳේ? මම මේ කතාව කියන්නේ වෙන මොකකටවත් නෙමෙයි. මේ මොහොතේ මේ මගේ ස්ක්‍රීන් එක ඉස්සරහා ඉන්න ඔයාලා මම කැමරා ඔන් කරන්න කියලා නෑ කාටවත්. මොකද මට මේ එක එක්කෙනා නිදිද ඔළුව ගහගෙනද ඉන්නේ ඈනුම් මැරෑරද ඉන්නේ කියලා බලන්න අවශ්‍යතාවයක් නෑ පුතේ. හරි? මම හිතනවා මෙතන ඉන්නේ ජවයෙන් වැඩ කරන, ගැම්මෙන් වැඩ කරන, ඔළුවේ හොඳ හීනයක් තියෙන, ඔළුවේ හොඳ ටාගට් එකක් තියෙන පිරිසක් මේ ඉස්සරහා ඉන්නේ කියන එක මම විශ්වාස කරනවා පුතේ. ඉතින් ඒකින්ද හොඳ ජවයෙන්, හොඳ ශක්තියකින් වාඩි වෙලා හොඳ ශක්තියකින්, හොඳ ජවයකින් මේකත් එක්ක සම්බන්ධ වෙන්න, මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න. මම මේ කතාව හැමදාම කියන්නේ නැහැ. මොකද එකම දේ හැමදාම කියනකොට කරදරයිනේ. නේ? හැමදාම කියන්නේ නැහැ පුතේ. ඉඳා මේ දේ හැමදාටම හිතට ගන්න. මේ දේ හැමදාටම හිතට ගන්න. මොකද ඔයා අනාගතයේ ජව සම්පන්න පිරිමියෙක්, ජව සම්පන්න ගැහණියක් බවට පත්විය යුතුයි. තේරුණා නේද? අනාගතේ ඔයා මේ රටේ වගකීමක් බාරගෙන මේ රටේ බැබලෙන චරිතයක් බවට පත්විය යුතුයි පුතේ.
එහෙම පිරිසක් තමයි මේ ඉදිරියේ ඉන්නේ. එහෙම ඉන්න කෙනෙක් මෙහෙම ඔළුව ගහගෙන ඉඳලා හරියන්නේ නැහැ කියන එකත් හොඳට මතක තියාගන්න. ඒකින්ද තමන්ව ලෝකයා ඉදිරියට, තමන්ව හෙට සමාජයේ ඉදිරියට පෞරුෂමත් කෙනෙක් විදියට, හොඳ ශක්තියක් තියෙන කෙනෙක් විදියට ජීවත් වෙන්න නම්, මිනිස්සු ඉදිරියට ජීවත් වෙන්න නම් අද ඉඳලා ඔයා ඒක පුරුදු පුහුණු කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඒකින්ද තමන් මනසින් හොඳට අහගන්න. තමන් මනසින් ඒ චරිතය තමන් තුළ ජීවත් කරන්න පටන් ගන්න. අනාගතයේ මේ රට තුළ, අනාගතයේ මේ ලෝකය තුළ ඔයා ජීවත් වෙන්න හීන දකින ඒ පුද්ගලයා විදියට ඔයා අද ඉඳලා ජීවත් වෙන්න පටන් ගන්න පුතේ. අද ඉඳලා වැඩ කරන්න පටන් ගන්න. එතකොට ඔයා නිකම් මේ தත්තට හැමින්පත් වෙයි. ඉතින් ඒක හොඳට මතක තියාගන්න පුතේ. හොඳේ? රයිට්. හරි එහෙනම් අද අපේ පාඩම පටන් ගමු. ඔන්න මං ඉල්ලීමක් කරා. ඔළුව ගහගෙන මේසෙට මේ පැත්තෙන් අතක් ගහගෙන ජැක් එකක් ගහගෙන මන්ද මානසික මිනිස්සු වගේ ජීවත් වෙන්නේ නැතුව හොඳ කෙලින් තියාගෙන වාඩි වෙලා තමන් තුළ දැඩි මානසික ශක්තියකින්, තමන් තුළ දැඩි විශ්වාසයකින්, තමන් අනාගතයේ ජීවත් කරන්න බලාපොරොත්තු වෙන චරිතය විදියට මේ දේ පාඩම් එක්ක අද ඉඳලා අඛණ්ඩවම සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීමක් කරනවා ඔයාලගෙන්. මොකද අනාගතයේ ඔයාලගේ ජයග්‍රහණය තමයි පුතේ ගුරුවරයෙක් විදියට මට ලබන්න පුළුවන් ලොකුම දායාදය. හොඳට මතක තියාගන්න පුතේ. හොඳේ? ඒක තමයි මට ලබන්න පුළුවන් ලොකුම දායාදය වෙන්නේ. රයිට්. හරි. එහෙනම් ඔන්න අද අපේ පාඩම පද්ධති සංවර්ධනය. රයිට්. ඔන්න මම මේ පාඩම වැදගත් ගොඩක් පුතේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. System Development Life Cycle. ඒතර මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන්නේ මොකද්ද? සරලවම කියනවා නම් පුතේ යම්කිසි ගැටලුවක් සඳහා පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු පියවරයන් 6 තමයි ওই පද්ධති සංවර්ධන ජීවන චක්‍රය යටතේ කතා කරන්නේ. මොනවද පියවර 6? අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය කිරීම, පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම. රයිට්. ඔන්න ওই ටික තමයි පියවරයන් 6. ඔතනින් පළවෙනි මාතෘකාව අපි ලිව්වා අවශ්‍යතාවය හඳුනා ගැනීම. Identification of requirement කියන එක ලිව්වා. හරිනේ? රයිට්. ලියලා නැත්තම් ලියා ගන්න පුතේ මාතෘකාව. මට කියන්න චුට්ටක් ඕක නේද මම මාතෘකාව විදියට ලියලා නතර කළේ කියලා. රයිට්. අවශ්‍යතාවය හඳුනා ගැනීම. Identification of requirement. බලමු අපි අවශ්‍යතාවය හඳුනා ගැනීම යටතේ මොනවද කියලා තියෙන්නේ කියලා. බලන්න පුතේ. මෙතන කියලා තියෙනවා දැන් අපි හිතමු උදාහරණකින් ගමු. ඔයාලට මං ගිය සතියේත් කිව්වා ගමේ කඩේ මුදලාලි. ගමේ කඩයක් තියෙනවානේ. මේ ගමේ කඩේ මුදලාලි ඔයාගෙන් ඉල්ලනවා කම්පියුටර් බේස් සිස්ටම් එකක් එයාගේ බිල්පත නිකුත් කරන්න. එයා භාණ්ඩ වෙළඳාමේදී මිනිස්සුත් එක්ක දැන් භාණ්ඩ වෙළඳාමේදී මිනිස්සුන්ට බිල්පතක් දෙන්න ඕන යාට. ගමේ කඩේ මුදලාට බිල්පතක් දෙන්න ඕන. එතකොට මෙන්න මේ බිල්පත මුද්‍රණය කරලා කියන්නේ එයාට මේ භාණ්ඩ ටික ඇතුළත් කරාම බිල්පත මුද්‍රණය කරලා දෙන්න ඕනනේ. ආන්න ඒ ක්‍රියාවලිය සඳහා පරිගණක පාදක ක්‍රමවේදයක් ඔයාගෙන් ඉල්ලනවා ගමේ කඩේ මුදලාලි. එතකොට ඔයා මෙන්න මේ පියවර 6 ගෙන ඔතෙන්ට දාලා තමයි සිස්ටම් එක හදලා දෙන්න වෙන්නේ. රයිට්. එතකොට මෙතන කියලා තියෙනවා හොඳට බලන්න පවතින අත්යුරු පද්ධතිය. මොකද්ද පවතින අත්යුරු පද්ධතිය කියන්නේ? දැනටමත් ගමේ කඩේ මුදලාලි පෑනකින් කොලයක බිලක් ලියලා දෙනවනේ. ආන් ඒක තමයි පවතින අත්යුරු පද්ධතිය. අතින් ලියන්නේ. අතින් ලියන හින්දා අපි කියනවා අත්යුරු පද්ධතියක් කියලා. ඒතකොට ගමේ කඩේ මුදලාලි කඩදාසියක් අරගෙන මේකේ ලියනවා සීනි කිලෝ 1යි, හාල් කිලෝ 5යි, අල කිලෝ 1යි, පරිප්පු කිලෝ 1යි. ඔහොම ලියලා ගණන් ටික දාලා බිලක් හදලා දෙනවනේ. ආන් ඒක තමයි පුතේ පවතින අත්යුරු පද්ධතිය. එතකොට දැනට පවතින අත්යුරු පද්ධතිය. එහෙම නැත්නම් ගමේ කඩේ මුදලාලි ගාව පොඩි සිස්ටම් එකක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සංවර්ධනය කළ යුතු මට්ටමේ පරිගණක පාදක පද්ධතියක් තියෙනවා වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු ගමේ කඩේ මුදලාලි ගාව බිලින් සිස්ටම් එකක්, කම්පියුටර් බේස් සිස්ටම් එකක් තියෙනවා. හරි? දැන් ඔයාලා දැකලා ඇති සමහර අර තරාදිවලම බිලක් print කරන සිස්ටම් එකක් තියෙනවා. හරි? එතකොට ඉතින් මේක එච්චර හරි නෑ. ඒ කියන්නේ පොඩි සිස්ටම් එකක් තියෙන ගමේ කඩේ මුදලාලි ගාව. එයා ඉල්ලනවා ඊට වඩා ඇඩ්වාන්ස් සිස්ටම් එකක්, ලොකු සිස්ටම් එකක්. අන්න ඒ වගේ වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් තව ගත්තොත් අපි දන්නවා බස් කොන්දොස්තරගේ අතේ පොඩි කම්පියුටර් එකකුත් එක්ක පොඩි printer එකක් තියෙනවා. එයා ටක් ගාලා මේක ගහලා දෙනවා. අපි හිතමු මේක තමයි පවතින සංවර්ධනය කළ යුතු මට්ටමේ තියෙන පරිගණක පාදක ක්‍රමවේදය. මේකට වඩා ඇඩ්වාන්ස් සිස්ටම් එකක්, මීට වඩා වැඩ කැලි තියෙන සිස්ටම් එකක්. උදාහරණයක් මගියෙකුට ක්‍රෙඩිට් කාඩ් එකෙන් බස් ගාස්තුව ගෙවන්න බෑනේ. දැන් ඔයාලට පුළුවන් ද ක්‍රෙඩිට් කාඩ් එකෙන් බස් ගාස්තුව ගෙවන්න බෑනේ පුතේනේ. දැන් එහෙම සිස්ටම් එකක් ඔන්න ඉල්ලනවා. අනේ එහෙම හිතන්න.
රයිට්. එතකොට අත්‍යුරු පද්ධතියක් වෙන්නත් පුළුවන් දැනට තියෙන්නේ. එහෙම නැත්නම් සංවර්ධනය කළ යුතු මට්ටමේ තියෙන පරිගණක පාදක ක්‍රමවේදයක් වෙන්නත් පුළුවන්. ඒක පිළිබඳව පූර්ණ විමසා බැලීමක් කරන එක තමයි අවශ්‍යතාවය හඳුනා ගැනීම කියන්නේ. ඒතකොට ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා යන්න ඕන ගමේ කඩේට. ඔයා ගිහිල්ලා ඔයා බලන්න ඕන දැනට ගමේ කඩේ මුදලාලි ගාව තියෙන බිල්පත් ලිවීමේ ක්‍රමවේදය මොකද්ද? එහෙම නැත්නම් දැනට තියෙනවා නම් පරිගණක පාදක ක්‍රමවේදයක් සරල ක්‍රමවේදයක් හරි මොකද්ද මුදලාලි ගාව තියෙන පරිගණක පාදක ක්‍රමවේදය කියලා ඔයා විමසා බලන්න ඕන. රයිට්? පැහැදිලි නේ පුතේ? ආන් ඒක තමයි අවශ්‍යතාවය හඳුනා ගැනීම කියන්නේ. එතකොට මේ තුලින් මෙහෙම ගිහිලා ගමේ කඩේට ගිහිල්ලා මේ විමසා බැලීම තුලින් අරමුණ ඊළඟට මොකද්ද මේකෙන් ලැබෙන ප්‍රතිලාභය ඊට පස්සේ මේකේ කලින් සිස්ටම් එකට වැඩි කාර්යක්ෂමතාවය කොහොමද වගේ දේවල් පිළිබඳව සටහන් හදාගන්න අපිට පුළුවන් වෙනවා. ඒතර අපි ලිඛිත සටහන් පිළියෙල කරන්න ඕන. මේ ආයතනයේ කාර්ය මණ්ඩලය සහ පද්ධතිය ගොඩනගන කණ්ඩායම එකතු වෙලා සිද්ධ කරන්න ඕන. මෙම පියවරේදී පද්ධති විශ්ලේෂක සිස්ටම් ඇනලයිස්ට් කෙනෙක් තමයි මේ වැඩේට යන්නේ. හොඳයි සිස්ටම් ඇනලයිස් කරන කෙනෙක් තමයි මේ වැඩේට යන්නේ. විසින් පවතින පද්ධතිය විස්තරාත්මකව අධ්‍යයනය කරනු ලබන අතර අලුත් අවශ්‍යතා හඳුනා ගන්න. ඒතකොට අලුත් අවශ්‍යතා උදාහරණයක් මම කිව්වේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න. උදාහරණයක් ගමේ කඩේ මුදලාලිට මේ වෙනකොට බිල්පත් මේ මුදල් ගෙවන්න බැරුව ඇති ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ඒතකොට ඔයා ඒ සිස්ටම් එක හදලා දෙන්න ඕනේ. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න, ඊසි කෑෂ් වලින් ගෙවන්න, එම් කෑෂ් වලින් ගෙවන්න හදලා දෙන්න ඕනේ. ඔන්න ඔක තමයි උතන අදහස් වෙන්නේ. ඒතකොට අලුත් අවශ්‍යතා හඳුනා ගන්න ලැබේ. පරිශීලක අවශ්‍යතා සපුරාලීම සඳහා තොරතුරු එක්රැස් කළ යුතු වේ. තොරතුරු එක්රැස් කිරීමේ ක්‍රමවේද කිහිපයක් තියෙනවා. රයිට්. අපි ලියමු ලස්සන නෝට් එක. ලියා ගන්න පුතේ. අවශ්‍යතාවය හඳුනා ගැනීම කියලා ලියාගත්තනේ. ඒ අර්ථය ලියන්න. මෙහිදී දැනට පවතින අත්‍යුරු පද්ධතිය හෝ සංවර්ධනය කළ යුතු මට්ටමේ ඇති සංවර්ධනය කළ යුතු මට්ටමේ ඇති සංවර්ධනය කළ යුතු මට්ටමේ ඇති පරිගණක පාදක පද්ධතිය පිළිබඳව වේගය වැඩිද? මෙහිදී දැනට පවතින අත්‍යුරු පද්ධතිය හෝ සංවර්ධනය කළ යුතු මට්ටමේ ඇති පරිගණක පාදක පද්ධතිය. සංවර්ධනය කළ යුතු මට්ටමේ ඇති පරිගණක පාදක පද්ධතිය. පිළිබඳව පූර්ණ විමසා බැලීමක්. පූර්ණ කියලා කියන්නේ නිකන් ගිහින් බලනවා කියන එක. හොඳේ. පූර්ණ විමසා බැලීමක් සිදු කරයි. 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 right. දැන් මට කියන්න මම ඔය කියපු කතාව තේරුණාද? මොකද්ද මම කිව්වේ? දැන් ඔයා යනවා ඔන්න හොඳට සරලවම තේරුම් ගන්න. හොඳේ ඔයා යනවා දැන් ඔයාගෙන් ගමේ කඩේ මුදලාලි ඉල්ලුවා යාට කම්පියුටර් බේස් සිස්ටම් එකක් හදලා දෙන්න කියලා. ඔයා යනවා ගමේ කඩේට. ඔයා ගියාම ගමේ කඩේ මුදලාලි තවමත් පාවිච්චි කරන්නේ අතින් ලියලා බිලක් ලබා දෙන ක්‍රමවේදයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා ගාව පොඩි කම්පියුටර් බේස් සිස්ටම් එකක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඒකේ ගොඩක් ෆීචර්ස් නැහැ. එයා ගාව තියෙන කම්පියුටර් බේස් සිස්ටම් එකේ බාණ්ඩවල මිල ඇතුළත් කරන අර බාකෝඩ් එක දැකලා තියෙනවනේ තීරුකේතේ එහෙම ක්‍රමයක් නැහැ. ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් ගෙවන්න බෑ. ඉතින් ඒ වගේ ඩිස්කවුන්ට් දෙන්න බෑ. ඉතින් ඒ වගේ අර ගොඩක් ෆීචර්ස් නැති
පරිගණක පාදක ක්‍රමවේදයක් තියෙනවා වෙන්නත් පුළුවන්. ওই දෙකෙන් එකක් මොකක් හරි තියෙන්න ඕනනේ. එහෙම නේද? එක්ක අත්තිරු එකක් තියෙන්න ඕනේ, එක්ක පරිගණක පාදක එකක් තියෙන්න ඕනේ. ওই දෙක අරගෙන වෙන තියෙන ක්‍රමයක් නැහැනේ. එතකොට මේ දෙක වෙනුවට අලුත් එකක් හදන්න තමයි ඔයා දැන් යන්නේ. එතකොට ඔයා මුලින්ම කරන්නේ මේ දැනට තියෙන පද්ධතිය කොහොමද රන් වෙන්නේ කියලා. දැනට තියෙන පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන එක තමයි මේ පූර්ණ විමසා බැලීම කියලා කියන්නේ. ඒක තේරුණා නේද හැමෝටම? රයිට්. ඊළඟට රූලක් කරලා ඊළඟ ඡේදෙන් ලියන්න. මේ අහගන්න. දැන් මේ වෙලාවේ ඔයා ඉන්නේ පුටුවක හාන්සි වෙලා හරි ඇඳේ හාන්සි වෙලා හරි ෆෝන් එක මෙහෙම උඩ තියාගෙන ඉන්නවා නම් ලැජ්ජ වෙන්න පුතේ. උඹේ මුළු අනාගතේම වරද්ද ගන්නවා ඔයි. එතන මතක තියාගන්න. හොඳේ? උඹේ මුළු අනාගතේම වරද්ද ගන්නවා. සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කරද්දී අනිත් එවුන් ගෙවල් වලට වෙලා නිදාගෙන හිටියා පුතේ. එතන මතක තියාගන්න. අනිත් එවුන් බුදුන් නෑනේ. එහෙම නේද? බණ අහන අපි හැමෝම බුදුනේවත් රහත් වෙන්නේවත් නෑනේ. මොකද අපි ඒ කැපකිරීම කරන්නේ නැති හින්දා. තේරුණා නේද? හොඳට මතක තියාගන්න 100 දෙනෙක්ගෙන් 4 දෙනයි ලෝකේ අනාගතේ දිනන්නේ. 100 දෙනෙක්ගෙන් 4 දෙනයි. ඉතුරු 96 දෙනාටම කෙලවෙනවා පුතේ. උඹලා වචනෙන් කියනවනම්. ඉතුරු 96 දෙනාටම කෙලවෙනවා. ආන් ඒ ගොඩට වැටෙන්න එපා පුතේ. හාන්සි වෙලා නම් දැන් ඉන්නේ නැගිටපල්ලා ලැජ්ජ නැතුව ඔහොම ඉන්න එපා. හොඳේ? ඔහොම ඉන්න එපා. කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා හෝ නැගිටලා ඉඳන් හිටගෙන ඉඳන් මේකත් එක්ක සම්බන්ධ වෙන්න මෙහෙක් කරගෙන උඩ බලාගෙන මට සමහර අම්මලා තාත්තලා කෝල් කරලා කියනවා. හරිද? සමහර අම්මලා තාත්තලා කියනවා ටිකක් කළා යද්දි ෆෝන් එක මූණට වැටලා ඌනිදි. මම මෙහෙ උගන්වනවා හරකා වගේ. තේරුණානේ? එහෙම වෙන්න එපා. වාඩි වෙලා ඉන්න, එහෙම නැත්තම් නැගිටලා ඉන්න. නිදිමත නම් නැගිටලා ඉන්න. දැන් මම නැගිටලා ඉන්නේ මෙතන පුටුවක් තියෙනවා. මට වාඩිලා උගන්වන්න පුළුවන්. මම වාඩිලා උගන්වන්නේ නැහනේ. ඇයි? අපි මේ කැපකිරීම කරොත් තමයි පුතේ අපිට ජයග්‍රහණයක් ලැබෙන්නේ. අපි මේ කැපකිරීම නොකර අපිට ජයග්‍රහණයක් ලබන්න බෑ පුතේ. හොඳට තේරුණානේ? රයිට්. ඊළඟ රූලෙන් ලියන්න. මේ තුලින් වෙන පාට පෑනකින් ලියන්නකෝ. මේ තුලින් ගොඩනැගීමට බලාපොරොත්තු වන ඊළඟ රූලෙන් වෙන පාට පෑනකින් මේ තුලින් ගොඩනැගීමට බලාපොරොත්තු වෙන නව පද්ධතියේ මේ තුලින් ගොඩනැගීමට බලාපොරොත්තු වෙන නව පද්ධතියේ මේ තුලින් ගොඩනැගීමට බලාපොරොත්තු වෙන නව පද්ධතියේ අරමුණු ප්‍රතිලාභ හා කාර්යක්ෂමතාවය වේග වැඩි නම් කියන්න හොඳ. අරමුණු ප්‍රතිලාභ හා කාර්යක්ෂමතාව පිළිබඳව ලිඛිත සටහන් පිළියෙල කර ගැනීම සිදු කරයි. ලිඛිත සටහන් පිළියෙල කර ගැනීම සිදු කරයි. ලිඛිත සටහන් පිළියෙල කර ගැනීම සිදු කරයි. ඊළඟ රූලෙන් ආය රූලක් කරලා ඊළඟ රූලෙන් අවශ්‍යතාවය හඳුනා ගැනීමේ සාමාන්‍ය පාඩෙන් සර් ආය කියන්නකෝ ඔය වාක්‍ය කියලා තියෙනවා. මම ආය කියන්නම් අර වෙන පාඩ පෑනකින් ලියන්න කියපු වාක්‍ය මම නැවත කියනවා කලින් හොඳේ. හරි. මෙහිදී නව පද්ධතියේ තමෙහිදී ගොඩනැගීමට බලාපොරොත්තු වන නව පද්ධතියේ අරමුණු ප්‍රතිලාභ කාර්යක්ෂමතාවය පිළිබඳව ලිඛිත සටහන් පිළියෙල කර ගැනීම සිදු කරයි. හරිනේ පුතේ? හරි නේද ගනිදු? රයිට්. ඊළඟට ඊළඟ රූලෙන් ලියන්න. ඊළඟ රූලෙන් සාමාන්‍ය පාඩෙන් අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා identification of requirements අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන පියවර 5කි. අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන පියවර 5කි. අවශ්‍යතාව හඳුනා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන පියවර 5කි. අවශ්‍යතාව හඳුනා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන පියවර 5කි. දැන් මේ වැඩේට කවුද පුතේ යන්නේ?
අවශ්‍යතාවය හඳුනගන්න ඒ අවශ්‍යතාවය තියෙන තැනට උදාහරණයක් මම ගත්තා වෙළඳසැල. කවුද ඔතෙන්ට යන්නේ? ඔතෙන්ට යන්නේ පුතේ software engineer කෙනෙක්වත් network engineer කෙනෙක්වත් database administrator කෙනෙක්වත් දැන් IT ශාස්ත්‍රය ගත්තාම තොරතුරු සංවේදන තාක්ෂණ ශාස්ත්‍රය ගත්තාම මේකේ රැකියා ශාස්ත්‍ර තියෙනවානේ පුතේ software engineersලා ඉන්නවා නේ ඊළඟට programmersලා ඉන්නවා ඊළඟට network engineersලා ඉන්නවා graphic designersලා ඉන්නවා web developersලා ඉන්නවා නේ ඉතින් ওই වගේ ගොඩාක් job categories job titles තියෙනවා. ඒතර මේ කවුරුවත් නෙමෙයි පුතේ මේ වැඩේට යන්නේ job title එකක් තියෙනවා system analyst ලා කියලා. right? කවුද? system analyst ලා. මෙන්න මේ වැඩේට යන්නේ system analyst කෙනෙක්. එහෙම නැතුව software engineer කෙනෙක්වත් programmer කෙනෙක්වත් මේ වැඩේට යන්නේ නැහැ පුතේ. කවුද යන්නේ? system analyst කෙනෙක්. system analyst කෙනෙක්. මෙයාට අපි කියනවා පද්ධති විශ්ලේෂකයෙක් කියලා. කවුරු කියලාද පුතේ කියන්නේ? පද්ධති විශ්ලේෂකයෙක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ වැඩේට යවන්නේ මේ අවශ්‍යතාවය හඳුනාගෙන එන්න අදාළ ගැටලුව තියෙන තැනට යන්නේ පුතේ පද්ධති විශ්ලේෂකයෙක්. තේරුණානේ? රයිට්. එහෙනම් පොතේ පැත්තේ දාරෙන් දැන් පොත ලියන පොත ගත්තොත් අපි හිතමු නික කියලා. මේකේ දැන් ඔයාලා මෙහෙමනේ ලියන්නේ. මෙහෙමනේ ලියන් ආවේ. CR පොතේ ලියනවා ඇත්තේ. මෙහෙම ලියන්න. පොතේ පැත්තේ දාරෙන් ලස්සනට ලියා ගන්න. අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා සර්වේගේ වැඩි කියලා තියෙනවා මම හෙමින් කියන්නම්. අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා පොතේ පැත්තේ දාරෙන් පැත්තට ලියන්න. අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා අවශ්‍යතාවය හඳුනා ගැනීම පියවර සඳහා අවශ්‍යතාවය හඳුනා ගැනීම පියවර සඳහා අවශ්‍යතාවය හඳුනා ගැනීමේ පියවර සඳහා පද්ධති විශ්ලේෂකයෙකු අවශ්‍යතාවය හඳුනා ගැනීමේ පියවර සඳහා පද්ධති විශ්ලේෂකයෙකු එක highlight කරලා තියන පද්ධති විශ්ලේෂකයෙක් කියන කෙනෙක් system analyst සම්බන්ධ වේ. පද්ධති විශ්ලේෂකයෙකු සම්බන්ධ වේ. system analyst කෙනෙක්. පද්ධති විශ්ලේෂකයෙකු සම්බන්ධ වේ. right. එතකොට අපි note එකේ අන්තිමට ලියලා නතර කරේ අවශ්‍යතාවය හඳුනා ගැනීමේ පියවර 5කි කියලානේ. අවශ්‍යතාවය හඳුනා ගැනීමේ පියවර 5කි. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා මේ අවශ්‍යතාවය හඳුනා ගැනීම සඳහා අපි භාවිතා කරන පියවර 5 මොකද්ද? පළවෙනි එක observation කියන එක. ඒ කියන්නේ නිරීක්ෂණය. ඊළඟට interview සම්මුඛ සාකච්ඡා. ඊළඟට questionnaires ඒ කියන්නේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. ඊළඟට document sample collection ඒ කියන්නේ වාර්තා යාලා මෙතෙක් පවත්වාගෙන ආපු වාර්තා පරීක්ෂා කරනවා, නිරීක්ෂණය කරනවා. ඊළඟට prototyping එකක් අපි දෙනවා, මූලාදර්ශයක් සපයනවා. right. පියවර 5 අපි ආය පාරක් කියමු. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය, මූලාකෘතියක් සැපීම, මූලාදර්ශයක් සැපීම. right. ආය පාරක් කියමු. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා මේ අවශ්‍යතාවය හඳුනා ගන්න භාවිතා කරන පියවර 5. ආකාර 5. අවශ්‍යතාවය හඳුනා ගැනීමේ ආකාර 5 එහෙම නැත්නම් පියවර 5. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය, මූලාදර්ශයක් සැපීම. right. ওই 5 ලස්සනට ලියන්න ඉංග්‍රීසි වචනත් එක්ක ලස්සනට ලියා ගන්න පුතේ. එක යට එක ලස්සනට ලියා ගන්න. ඊට පස්සේ අපි කතා කරමු. එකින් එක කතා කරමු. ලියලා ඉවරලා කියන්න. දැන් මෙතන ඉන්නවා පුතේ සමහර දරුවෝ පාන්දර 3ට 3:00 නැගිටලා
ඉස්කෝලේ යන ලේස්ති වෙලා ඉස්කෝලේ ඇඳුම පිටින් මේ පන්තියට සම්බන්ධ වෙච්ච දරුවොත් ඉන්නවා පුතේ. හොඳේ. ඒ තරම් කැපකිරීමක් කරන දරුවොත් ඉන්නවා. ඉතින් අනාගතේ උඹලා රැකියාවන් වලට යද්දී අනාගතේ උඹලා ජීවත් වෙද්දී ඒ කැපකිරීම කරපු මිනිස්සුන්ට ප්‍රමුඛ ස්ථානය ලැබිය යුතුයි නේද? එහෙම නේද පුතේ? ඒ වගේම අර ඇඳේ හාන්සි වෙලා ෆෝන් එක උඩ තියාගෙන ඈනුම් මැරෑර ඉන්න අයත් ඉන්නවා. ඉතින් පුතේ ස්වභාව ධර්මයා මේ මිනිස්සුන්ට සාධාරණයක් ඒ පුද්ගලයන්ට ඒ විදියට ඉෂ්ට කරේ නැති වුණොත් ඒක හරි අපරාධයක් නේද? කවදාවත් එහෙම වෙන්නේ නැහැ පුතේ. කැපකිරීම කරපු මිනිස්සු තමයි ජීවිතේ දිනුවේ. හරි හොඳට මතක තියාගන්න. හරි. දැන් අපි කතා කරන ලංකාවේ ඉන්න ලොකු සල්ලිකාරයෝ ලොකු ධනවතුන් ගැන කතා කරොත් පුතේ ඒ හැම කෙනෙක්ම ජීවිතේ අඩියෙන් පටන්ගෙන බොහොම කැපකිරීම කළ ජීවිතේ දිනපු මිනිස්සු මිසක් අම්මලා තාත්තලාගේ සල්ලි වලින් ජීවිතේ දිනපු එකෙක්වත් ওই ලිස්ට් එකේ නෑ පුතේ. හොඳේ. හොඳට මතක තියාගන්න. ඉතින් ඒකින්ද ඔබට ජීවිතේ අනාගතේ දිනන්න ඕන. ඒ දිනන්න නම් අද මේ කැපකිරීම කරන්න ඕන. මේ මහන්සිය කරන්න ඕන. මේ හැම තප්පරයකදීම හැම විනාඩියකදීම අනාගතය වෙනුවෙන් අනාගතයේ ජීවත් වෙන අර මේ ආදර්ශවත් චරිතය වෙනුවෙන් මට වචන එන්නේ නෑ පුතේ. අනාගතේ ඔයා ජීවත් වෙන්නේ බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න. ඔයාගේ හිතේ තියෙන හීනයක් තියෙනවනේ. අන්නේ ජීවිතේ වෙනුවෙන් ඔයා පෙළ ගැහෙන්න ඕන පුතේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන පුතේ. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. එහෙම නැතුව අද බොහොම සැපසේ ඉඳලා අනාගතේ බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න ඔයාගේ හීන තියෙනවා නම් ඒක හීනයක්ම විතරයි පුතේ. ඉතින් ඒකින්ද මහන්සි වෙන්න මේ කරන දේ හරියට කැපකිරීමෙන් කරන්න. එහෙම නැතුව කැපකිරීම කරන අය අතරේ කැපකිරීම නොකරන පුද්ගලයෙක් විදියට ජීවත් වෙන්න එපා පුතේ. හොඳේ? දැන් අපි අතර ඉන්නවා දැන් මම දාගලා තියෙනවා සමහර දරුවෝ දෙපාන්දර නැගිටලා හැමදාම සතිය දවස් 7ේම good morning කියලා මැසේජ් එක එවනවා අපේ group එකට. ඔයාලා දැකලා ඇති පාන්දර 3ට 4ට එවනවා පුතේ. ඉතින් ඒ ළමයි කැපකිරීම කරනවා. ඒ ළමයි මහන්සි වෙනවා. ඒ ළමයි වැඩ කරනවා. තව මාස කිහිපයකින් සාමාන්‍ය පෙළලියක්. ඉතින් එහෙම කැපකිරීම කරන දරුවෝ අතරේ කාලා කන්නි කමර නිදාගන්නේ වුන් ජීවිතේ දිනයිද මං අහන්නේ. එහෙම දිනුවොත් මේ ලෝකේ පැවැත්මක් තියෙයිද? මං අහන්නේ මෙහෙම පැවැත්මක් තියෙයිද? කවදාවත් නැහැනේ පුතේනේ. ඉතින් ඒකින්ද දැන් අපේ ICT පන්තිය දැන් මම දන්න විදියට මේ ප්‍රදේශයේ සහ මම හිතන්නේ දකුණු පළාතෙම තියෙන දැවැන්තම පන්තිය බවට පත් වෙලා ඉවරයි. හරි. ඉතින් මං හිතනවා අපිට එහෙම වෙන්න පුළුවන් උනේ අපි මම කරපු කැපකිරීම හින්දා. නේ උදේ පාන්දර නැගිටගෙන ඊළඟට ඔයාලා දන්නවා මෙතන ඔයාලට මේ ඔන්ලයින් ඉගෙනවීම කරන්න මම කොයිතරම් මහන්සි වුණාද? සිග්නල් ප්‍රශ්න ආවා, විවිධ වූ ගැටලු ආවා. ඉතින් මේ ගැටලු निराකරණය කර ගනිමින් යම් ඇහෙන කැපකිරීමක් කළා. ඔයාලා මේ කැමරාව ඉස්සරහා මම දකින්න දෙයට වඩා මෙතන මහා සංකීර්ණ ක්‍රියාදාමයක් තුලින් තමයි පුතේ ඔයාලට මේක මේ විදියට අරගෙන ඉන්නේ. හරි උදේ පාන්දර නැගිටගෙන ඔයාලට 4:30ට පන්තිය පටන් ගන්න මම 3:30ටවත් නැගිටින්න ඕන. හරි. ඉතින් ගොඩක් ප්‍රශ්න මැද්දේ ඔයාලට වඩා ගොඩක් ප්‍රශ්න මේ පෞද්ගලික ජීවිතය තුළ ප්‍රශ්න. ඉතින් මේ දේවල් මැද්දේ තමයි ඔයාලට මේ දේවල් මේ විදියට කරන්නේ. ඉතින් මේ වෙනකොට සමස්ත ළමයි ප්‍රමාණය 10 ඉක්මවන්න ICT කියන්නේ ඔයාලා දන්නවා පාසලේ යම් පිරිසක් විතරක් තෝරගෙන කරන කාණ්ඩ විෂයක්. ඉතින් එහෙම විෂයක ළමයි 10ක සීමාවක් ඉක්මවන්න ලැබිච්ච එක මං හිතනවා මම ලැබු ලොකු ජයග්‍රහණයක් කියලා. මොකද උපකාරක පන්ති ගුරුවරයෙක් විදියට අපේ සාර්ථකත්වයේ විදියට දකින්නේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ශිෂ්‍ය ප්‍රමාණය, සිසුන් ප්‍රමාණය. ඉතින් ඒක ඒ තත්ත්වෙට ගේන ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් මම හිතනවා මම මේ කරපු කැපකිරීමේ ප්‍රතිඵලයක් වෙන්නේ නැති තමයි මං ඒ ජයග්‍රහණයට හේතුව වෙන්නේ නැත්තේ කියලා. රයිට්. ඉතින් ඒ හින්දා තමයි ඔයාලට කියන්නේ පුතේ මහන්සි වෙන්න, කැප වෙන්න. ඒ කැපකිරීම තමයි ජීවිතේ ජයග්‍රහණය වෙන්නේ. මේ දේ හැමදාම කියන්න මම කැමති නෑ. හැබැයි ඔයාලගෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඔයාලගේ සමහර දැන් මම මේ දවස්වල පේපර්ස් බලාගෙන යනවා. ඔයාලගේ පේපර්ස් ටික මම්ම බලනවා පුතේ කාටවත් දුන්නේ නැහැ. ගොඩාක් තියෙනවා පේපර් 400 ගාණක්. ඉතින් බලාගෙන යද්දි මම දකිනවා සමහර ළමයි මට ওই නම් වලින් මතකයි පුතේ. ওই මූණු මතකයි. හොඳේ. අපි අවුරුද්දක් විතර එකට පන්තිවල ඉඳපු දරුවෝ නෙමේ. මට මූණු මතකයි නම් කියද්දි. ඉතින් සමහර ළමුන්ගේ ලකුණු දැක්කහම පුතේ මට හරි දුකයි. ඉතින් ඒකයි මේ කියවන්නේ මේ තරම්. හොඳේ. රයිට්. මල්මි අහලා තියෙනවා අද රාත්‍රියේ ක්ලාස් එක කීයද කියලා.
7ට පුතේ හොඳේ. right. ඒ අර්ථ පළවෙනි මාතෘකාව ලියන්න නිරීක්ෂණය. පළවෙනි මාතෘකාව නිරීක්ෂණය. 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 right බලන්න ස්ක්‍රීන් එකේ තියෙනවා නිරීක්ෂණය කියලා කියන්නේ පද්ධති සංවර්ධන ආරම්භක අවස්ථාවේදී. ඒ කියන්නේ අපි මේ සිස්ටම් එක ගොඩනගන්න පටන් ගනිද්දී දැන් උදාහරණයක් ගමේ කඩේ මුදලාලි අපෙන් සිස්ටම් එකක් ඉල්ලලා තියෙනවා. අපි දැන් මේ ඉස්සෙල්ලම කරන්නේ නිරීක්ෂණය. තේරුණානේ? අපි ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? නිරීක්ෂණය කිරීමක් කරන්නේ. එතකොට පද්ධතිය සංවර්ධනයේ ආරම්භක අවස්ථාවේදී පවතින පද්ධතිය. එතකොට මම ඔයාලට කිව්වත් දැනට ගමේ කඩේ මුද්දලාලි එක්ක අත්‍යුරු පද්ධතියක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් සංවර්ධනය කළ යුතු මට්ටමේ ඇති පරිගණක පාදක ක්‍රමවේදයක් දැනට ගමේ කඩේ මුදලාලි ගාව තියෙනවා. දැන් ඔයා හිතන්න ඔයා සිස්ටම් ඇනලිස්ට් කෙනෙක්. ඔයා කවුද? ඔයාගේ ජොබ් එක ඔයා සිස්ටම් ඇනලිස්ට් කෙනෙක්. පද්ධති සංවර්ධකයෙක්. හරි? එතකොට ඔයා මුලින්ම කරන්න ඕන පුතේ නිරීක්ෂණය. ඔබ්සර්වේෂන් කියන එක. මොකක්ද ඔයා කරන්නේ? ඔයා යනවා ගමේ කඩේට. ඔයා යනවා ගමේ කඩේට ගිහිල්ලා ටොපි බෝතලේ ඇරලා ටොපියකුත් අරන් කාලා හිමින්සරේ එතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා ගමේ කඩේ මුදලාලි කොහොමද මේ දැනට මේ තියෙන බිස්නස් එක රන් කරගන්නේ කියලා. හරි? ඒ කියන්නේ දැනට එයා කොහොමද පාරිභෝගිකයට බිල්පතක් නිකුත් කියන්නේ පැත්තකට වෙලා පාඩුවේ පුටුවක් අරගෙන වාඩි වෙනවා කඩේ ඇතුලේ. හරි ඔයාලා වැඩේ කරගෙන යන්න කියලා බලාගෙන ඉන්නවා. අන්න ඕක තමයි නිරීක්ෂණය, ඔබ්සර්වේෂන් කියන්නේ. ඒ කියන්නේ දැනට පවතින පද්ධතිය එම ස්වභාවයෙන්ම දැනට තියෙන එක ඒ විදියටම. ඔයා ගිහලා එක වෙනස් කරන්න යන්නේ. ඔයාගෙන් කියන්නේ ඕම නෙමෙයි බිල ලියන්නේ. ඔය ලස්සන අකුරෙන් ලියන්න ඕන. නේ මීල ගාන දාද්දි ලස්සනට ලියන්න ඕන. උත්තරේ දාද්දි මේ පිළිතු මේ ගාන එකතුව දාද්දි මෙහෙම ලස්සනට ඉරිද. ඒ මුකුත් කියන්නේ නැහැ. ඔයා හද්ද නැතුව ගිහිල්ලා පුටුවක් තියා ගන්නවා වාඩි වෙනවා. දැනට සිස්ටම් එක යන්නේ කොහොමද කියලා හොඳට නිරීක්ෂණය කරනවා. පැහැදිලිද? ඒතර දැනට පවතින අත්‍යුරු පද්ධතිය වෙන්න පුළුවන්. දැනට පවතින පරිගණක පාදක පද්ධතිය වෙන්න පුළුවන්. ඒක පවතින ස්වභාවයෙන්ම නිරීක්ෂණය කිරීම, තොරතුරු ලබා ගැනීම සිද්ධ කරනවා. අන්න ඔයා එතන ඉඳන් උපකල්පනය කරනවා මේ සිස්ටම් එක දැනට තියෙන්නේ මෙහෙමයි. මේකේ දුර්වලතා මේවා. අපි මේකට මෙහෙම ක්‍රමවේදයක් දෙන්න ඕන. මෙහෙම කරනවා කියලා ඔයා මොකද කරන්නේ? උපකල්පනයන් ගොඩනගනවා. පැහැදිලිනේ? ඕන්න ඕක තමයි නිරීක්ෂණය කියලා කියන්නේ. මේ වැඩේ කවුද කරන්නේ? ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ද? එහෙම නැත්නම් නෙට්වර්ක් ඉංජිනේර් කෙනෙක්ද? නෑ නෑ මේ වැඩේ කරන්නේ සිස්ටම් ඇනලිස්ට් කෙනෙක්. තේරුණානේ? රයිට්. එහෙනම් ලියන්න. දැන් නිරීක්ෂණය කියලා මාතෘකාව ලිව්වනේ ඔබ්සර්වේෂන් කියලා. රයිට්. ඒ අර්ථය ලියන්න. දැනට පවතින පද්ධතිය දැනට පවතින පද්ධතිය දැනට පවතින පද්ධතිය දැනට පවතින පද්ධතිය එම ස්වභාවයෙන්ම දැනට පවතින පද්ධතිය එම ස්වභාවයෙන්ම නිරීක්ෂණය කරමින් දැනට පවතින පද්ධතිය එම ස්වභාවයෙන්ම නිරීක්ෂණය කරමින් දැනට පවතින පද්ධතිය එම ස්වභාවයෙන්ම නිරීක්ෂණය කරමින් වෙන පාට පෑනකින් ලියන්න. දැනට පවතින පද්ධතිය එම ස්වභාවයෙන්ම නිරීක්ෂණය කරමින් වෙන පාට පෑනකින් උපකල්පන ගොඩනැගීම සාමාන්‍ය පාටින් ලියන්න සිදු කරයි. උපකල්පන ගොඩනැගීම සිදු කරයි. උපකල්පන ගොඩනැගීම සිදු කරයි. රයිට්. ඒක තේරුණා නේද? මට කියන්නේ නිරීක්ෂණය කියන එක තේරුණාද කියලා? රයිට්. දෙවෙනි මාතෘකාව ලියන්න සම්මුඛ සාකච්ඡා. දෙවෙනි එක ලියන්න සම්මුඛ සාකච්ඡා. ඔයාලට නොතේරිච්ච තරම් ගැටලුවක් තියෙනම් අහන්න. මම බලන් ඉන්නේ හොඳ. ඔයාලට ප්‍රශ්නයක් තියෙනම් ටයිප් කරලා එවන්න හොඳේ. රයිට්. ඊළඟ එක සම්මුඛ සාකච්ඡා. සම්මුඛ සාකච්ඡා. සම්මුඛ සාකච්ඡා. අපි කියන ඉන්ටර්විව් කියලා නේ. ඉන්ටර්විව් සම්මුඛ සාකච්ඡා.
සම්මුඛ සාකච්ඡා. right. සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ පුතේ දැන් අපි නිරීක්ෂණයක් කරානේ. දැන් අපි දැන් ඔන්න හිතන්න ඔයා සිස්ටම් ඇනලිස්ට් කෙනෙක්. ඔයා ගියා දැන් අවශ්‍යතාවය තියෙන තැනට ගියා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතමු. මම කියනවා නැත්නම් අපි හිතමු අපේ කවුරු හරි ගුරුවරයෙක් ඔයාට කියනවා මේ ඔන්ලයින් උගන්වන එකට සිස්ටම් එකක් හදලා දෙන්න කියලා. right මේ ඔන්ලයින් උගන්වන එකට සිස්ටම් එකක් හදලා දෙන්න කියලා ඔයාට කවුරු හරි කියනවා. ඒතර ආ මුලින්ම කරන්න ඕනේ ගිහිල්ලා ගුරුවරයා උගන්වන තැනට ගිහිල්ලා උදාහරණයක් දැන් මම නම් මෙතෙන්ට ඇවිල්ලා මම උගන්වන විදිය මම මේ උගන්වද්දි භාවිතා කරන ක්‍රමවේද කොහොමද කරන්න කියලා ඔයා නිරීක්ෂණයක් කරා. එතකොට ඒක තමයි අපි පළවෙනි එකෙන් කතා කරේ නිරීක්ෂණය. ඔයා මේක බලන් ඉඳලා මෙතෙන්ට වෙලා මම උගන්වන විදිය බලන් ඉඳලා ඔයා යම් උපකල්පන ගොඩනගනවා. දැන් ඔයා IT කරපු කෙනෙක්නේ. ඔයාට මේකට දෙන්න පුළුවන් සොලියුෂන් එක පිළිබඳව ඔයා යම් උපකල්පන මේ මෙතන ඉඳගෙන ගොඩනගා ගන්න. එතකොට දැන් ඔයා උපකල්පන ගොඩනගා ගත්තට පස්සේ ඔයාට පුළුවන් මාත් එක්ක දැන් මම ලෙසන් එක ඉවර කරාට පස්සේ මාත් එක්ක සාකච්ඡාවක් කරන්න. මගේ අවශ්‍යතා මගේ හිතේ දැන් මෙතන තියෙන දේවල් වලට වැඩි මගේ හිතේ යම් තව අවශ්‍යතා තියෙන්න පුළුවන්. අන්න ඒ දේවල් ගැන මගෙන් අහන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ගමේ කඩේ උදාහරණයට ආයි අපි ගියොත් ගමේ කඩේ මුදලාලි වාගෙන් ඉල්ලුවා කම්පියුටර් බේස් ඇඩ්වාන්ස් සිස්ටම් එකක්. ඒතකොට දැන් ඔයා දැනට තියෙන සිස්ටම් එක දිහා නිරීක්ෂණයක් කළා තියෙන්නේ. ඔයා දැන් ඔයා උපකල්පන ගොඩනගාගෙන තියෙන්නේ. මේ උපකල්පන ටික කොහෙද තියෙන්නේ? ඔළුවේ තියෙන්නේ වාගේ. තේරුණානේ? ඔයා බලාගෙන ඉඳියා. ඔයා මේකට දෙන්න ඕනේ මේ වගේ සිස්ටම් එකක් කියලා උපකල්පනයක් ගොඩනගා ගත්තා. ඔයා ඒක තහවුරු කරගන්න සහ මුදලාලි සහ එතන වැඩ කරන අයට තියෙන අලුත් අවශ්‍යතා හඳුර ගන්න ඒගොල්ලොත් එක මොනවද කරනවද? සාකච්ඡා කරනවා. සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. තේරුණානේ? මුදලාලිගෙන් අහන මොනවද ඔයාලගේ තව අවශ්‍යද? දැනට මුදලාලි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මුදලාලි මේ සම්මුඛ සාකච්ඡාවේදී කියන්න පුළුවන් මට ක්‍රෙඩිට් කාඩ් වලින් මිනිස්සුන්ට බිල් ගෙවන්න පුළුවන් වෙන්න ඕන. කඩේ බිල ගෙවන්න පුළුවන් වෙන්න ඕන. right? ඊළඟට දීමනා ඩිස්කවුන්ට් දෙන්න පුළුවන් වෙන්න ඕන. වර්ෂ අවසානයේ ඩිස්කවුන්ට් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ එයාගේ අවශ්‍යතා ටික අපිට එයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. අන්න ඒක තමයි සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ. right. එකක් තේරුණානේ? right. ලියමු. පද්ධතිය භාවිතා කරන්නන් සමග සාකච්ඡා කිරීම මෙහිදී සිදු කරයි. පද්ධතිය භාවිතා කරන්නන් සමග සාකච්ඡා කිරීම මෙහිදී සිදු කරයි. පද්ධතිය භාවිතා කරන්නන් සමග සාකච්ඡා කිරීම මෙහිදී සිදු කරයි. පද්ධතිය භාවිතා කරන්නන් සමග සාකච්ඡා කිරීම මෙහිදී සිදු කරයි. එනම් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ප්‍රශ්න ඇසීම හා ඔවුන් ලබා දෙන පිළිතුරු ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ප්‍රශ්න ඇසීම හා ඔවුන් ලබා දෙන පිළිතුරු ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව ප්‍රශ්න ඇසීම හා ඔවුන් ලබා දෙන පිළිතුරු විශ්ලේෂණය කර තොරතුරු රැස් කිරීම සිදු කරයි. 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 right. අපේ දරුවෙක් අහලා තියෙනවා සිස්ටම් ඇනලිස්ට් කියන්නේත් හොඳ පඩියක් තියෙන නම ගිය ජොබ් එකක්ද කියලා. අනිවාර්යයෙන්ම ඔව් පුතේ. හරි. ගොඩක් වෙලාවකට ওই ආයතනවල සිස්ටම් ඇනලිස්ට් කෙනෙක් කියන්නේ ආයතනයේ ප්‍රධානියා. දැන් උදාහරණයක් මට ඕන වෙනවා සොෆ්ට්වෙයාර් ෆර්ම් එකක් පටන් ගන්න. අපි කියන්නේ සාමාන්‍යයෙන් එහෙමයි සොෆ්ට්වෙයාර් ෆර්ම් එකක් කියලා. හොඳයි. එතකොට මං ගාව තියෙනවා කම්පැනියක්. මං හදනවා කම්පැනියක්. මං ඒකට සේවකයෝ අරගෙන මම තමයි අයිතිකරු. එතකොට මම කරන්නේ මෘදුකාංග සංස්ථාව ওই පද්ධති සිස්ටම් ඩෙවලොප්මන්ට් කරන එක තමයි මගේ ආයතනයෙන් කරන්නේ. එතකොට විවිධ
ගැටලු සඳහා පද්ධති හදලා දෙන එක. එතකොට ගොඩක් වෙලාවට මේ මගේ ආයතනයේ සිස්ටම් ඇනලිස්ට් කියන ජොබ් එක කරන්නේ මම පුතේ. මොකද මගේ තියෙන අත්දැකීම් මගේ තියෙන දක්ෂතාවයන් වලින් වැටිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් සිස්ටම් ඇනලිස්ට් කෙනෙකුට. සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් කියන්නේ අර සිස්ටම් ඇනලිස්ට් කෙනෙක් හදලා දෙන එයා හදලා දෙනවා පුතේ ඇල්ගොරිතම් එකක් අපි කතා කරනවා ඊළඟට මෙයා හදලා දෙන මේ ඇල්ගොරිතම් එකට ප්‍රෝග්‍රෑම් එක කෝඩින් කරන එක විතරයි. දැන් අපි අතර ප්‍රචලිත සොෆ්ට්වෙයාර් ඉංජිනියර් ප්‍රෝග්‍රෑමර් කියන එකනේ අපි අතර ප්‍රචලිත. හැබැයි සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන එකට වඩා ලොකු ජොබ් ටයිටල් එකක් තමයි සිස්ටම් ඇනලිස්ට් කෙනෙක් කියලා කියන්නේ. සිස්ටම් ඇනලිස්ට් හරි අඩුයි. මොකද සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් විදිහට කාලයක් වැඩ කරලා තමයි සිස්ටම් ඇනලිස්ට් කෙනෙක් වෙන්න ඕන. හරි. ඒතකොට ලොකු ජොබ් ටයිටල් එකක් තමයි සිස්ටම් ඇනලිස්ට් කියලා කියන්නේ. අපේ දරුවගේ ප්‍රශ්නෙට අන්න උත්තරේ දුන්නේ. සර් කතාවක් කියන්න තියෙනවා. පස්සේ තව ටිකක් අපි කතා කරලා අපි කතා කරමු ඇලන් මස් ගැන. බොහොම රසවත් දේවල් ගොඩක් කියන්න තියෙන ඇලන් මස්ගේ ජීවිතය ගැන අපි ඉස්සරහට කතා කරමු. රයිට්. ඊට සම්මුඛ සාකච්ඡා කියන එකත් අපේ දරුවන්ට තේරුණා. පුතේ දැන් අපි යන්නේ කොහෙද කියලා අපි පොඩ්ඩක් දැන් කල්පනා කරමු. දැන් අපි මේ කොහෙද එන්නේ? අපි දැන් ඔන්න දැන් නිදිමතයි. දැන් නැගිටින්න වතුර එකක් බොන්න මං කියලා පටන් ගත්තේ පාඩම පටන් ගනිද්දි ජවයෙන් ඉන්න ඕන කියලා. රයිට්. වතුර බෝතලයක් ළඟ තියාගෙන ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙන පුතේ. හොඳේ. නිතරම වතුර බොන්න. වෙන කිසිම දෙයක් නෙමෙයි වතුර බොන්න. කන්න බොන්න එපා වෙන මොකුත්. රයිට්. දරුවෙක් අහලා තියෙනවා කලින් කියපු එක කියන්න පුළුවන්ද කියලා. මට දැන් කලින් කියපු එක මතක නෑ පුතේ. මම වීඩියෝ එක දෙන්නම්. වීඩියෝ එකෙන් බලලා ලියා ගන්න හොඳේ. දැන් කියන්නේ මම කියන් එන්නේ කොහෙවත් මුකුත් බලලා නෙමෙයිනේ. ඔළුවේ තියෙන එක තමයි නෝට් එක දෙන්නේ. සමහර වෙලාවට ඒ කියපු එක මට ආයි කියන්න බෑ. හැබැයි අදහස දෙන්න පුළුවන්. රයිට්. ඒතකොට මේ මුළු විෂය නිර්දේශෙම මගේ ඔළුවේ තියෙන්නේ පුතේ. හොඳේ. මුළු සබ්ජෙක්ට් එකම ඔළුවේ තියෙන්නේ. හොඳේ. රයිට්. දැන් අපි මොකද්ද මේ කතා කරන් ඉන්නේ? පුතේ දැන් සොෆ්ට්වෙයාර් එකක් නිර්මාණය කරද්දී මෘදුකාංගයක් හදද්දී අපි මේ මෘදුකාංගය හදන්න පටන් ගන්න කලින් අනුගමනය කරන්න ඕන පියවර 6ක් ගැන මේ කතා කරන්නේ. මේ පියවර 6ට නමක් දෙනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සර්කල් එක කියලා. ඒතකොට මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ යටතේ ප්‍රධාන පියවර 6ක් තිබුණා. අවශ්‍යතාවය හඳුනා ගැනීම, විසඳුම සැලසුම් කිරීම, විසඳුම කේතකරණය, පද්ධතිය පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම, පද්ධතිය පිහිටුවීම, පද්ධතිය නඩත්තු කිරීම. පියවර කීයක් තිබුණාද? 6ක් තිබුණා. එතකොට මෙන්න මේ පියවර 6 යටතේ පළමු පියවර තමයි අවශ්‍යතාවය හඳුනා ගැනීම කියලා අපි කතා කරේ. මෙන්න මේ අවශ්‍යතාවය හඳුනා ගැනීම යටතේ අනුගමනය කර යුතු තවත් කරුණු 5ක් තිබුණා. ඒකේ පළවෙනි එක තමයි නිරීක්ෂණය. දෙවෙනි එක සම්මුඛ සාකච්ඡා. තුන්වෙනි එක ප්‍රශ්නාවලි. හතරවෙනි එක වාර්තා හා ලිපිකරු නිරීක්ෂණය. පස්වෙනි එක මූලාදර්ශයක් සැපීම කියන එක. ඒ යටතේ අපි නිරීක්ෂණය ගැන කතා කරා. රයිට්? ඒ යටතේ අපි මුලින්ම කතා කරේ මොකද්ද පුතේ? නිරීක්ෂණය ගැන. නිරීක්ෂණය කියලා කියන්නේ අපිට ගැටලුව තියෙන තැනට අපි ගිහිල්ලා එතන දැනට තියෙන පද්ධතිය දැනට තියෙන අත්විරු පද්ධතියක් වෙන්න පුළුවන් දැනට තියෙන පරිගණක පාදක ක්‍රමවේදයක් වෙන්න පුළුවන් ඒක යන්නේ වැඩ වෙන්නේ කොහොමද කියලා බලාගෙන ඉඳලා උපකල්පන ගොඩ නැගීම තමයි ওই උපකල්පන කියන වචනේ ගොඩක් වැදගත්. හොඳයි මම ඒක වෙන පාට පෑනකින් ලියා ගන්නකෝ. උපකල්පන ගොඩ නැගීම තමයි නිරීක්ෂණය කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරා සම්මුඛ සාකච්ඡා. සම්මුඛ සාකච්ඡා කියන්නේ දැන් ওই පද්ධතිය පාවිච්චි කරන උන් ඉන්නවනේ. ගමේ කඩේ නම් මුදලාලි එතන වැඩ කරන අය. මෙතන නම් මමයි ඔයාලා ටිකයි. ඊළඟට බස් එකක් ගත්තොත් කොන්දොස්තර. නේ කොන්දොස්තර සහ මගී පද්ධතියේ ප්‍රතිලාභ ලබන්නන් සහ පද්ධතිය භාවිතා කරන්නන් දෙගොල්ලෝම හොඳේ. ඉතින් ওই වගේ මේ පද්ධතිය භාවිතා කරන්නන් එක්ක මොකද කරන්නේ? සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. හරි? එයාලත් එක සාකච්ඡා කරනවා. මේ සම්මුඛ සාකච්ඡාව කියන්නේ සාකච්ඡා කරනවා. මොනවද අවශ්‍යතාව? ඔයාලට මොනවද අලුතෙන් අවශ්‍ය වෙන්නේ? මොනවද ගැටලු දැනට තියෙන පද්ධතිය? ඔන්න ඔක තමයි සම්මුඛ සාකච්ඡාව කියන්නේ. එතකොට සම්මුඛ සාකච්ඡා පවත්වලා ඒ පුද්ගල අදහස් අනුව තවදුරටත් ඔන්න උපකල්පන ගොඩ නැගුවා. දැන් පද්ධති විශ්ලේෂකයාගේ ඔළුවේ තමයි මේ ටික තියෙන්නේ. හොඳේ? පද්ධති විශ්ලේෂකයාගේ ඔළුවේ. ඔන්න ඊළඟට ඔන්න දැන් අපි මේ දේවල් ලියන්න පටන් ගන්නවා. එහෙනම් තුන්වෙනි එක අපි කියනවා ප්‍රශ්නාවලි. රයිට්. එහෙනම් තුන්වෙනි මාතෘකාව ලියන්න පුතේ ප්‍රශ්නාවලි කියන එක. ඩ්‍රයිවර් එකත් කතා කරන්න ඕනේ. ඔව්. බස් එකකට සිස්ටම් එකක් හදනවා නම් රියදුරගේ අවශ්‍යතාවයන් ගැනත් බලන්න ඕන. රයිට්. ප්‍රශ්නාවලිය. ඒ කියන්නේ පුතේ දැන් පළවෙනි අපි කතා කරපු නිරීක්ෂණය සහ
සම්මුඛ සාකච්ඡා කියන දෙකම මේ පද්ධති විශ්ලේෂකයා විසින් සිද්ධ කරාට කිසිම ලිඛිත සටහනක් හැදුවේ නැහැ. එයාගේ ඔළුවේ තමයි දැන් තියෙන්නේ. උන ප්‍රශ්නාවලදී තමයි ලිඛිත සටහනක් හදන්නේ. මේ ලිඛිත සටහනක් හදන එක ගොඩක් වැදගත්. හේතුව දැන් උදාහරණයක් විදිහට ඔන්න මම උදාහරණයක් කියන්නම් මම මගේ ජීවිතේදී මූණ දීපු උදාහරණයක් ඇසුරෙන්. කියන්නේ මම මගේ ජීවිතේදී මූණ දීපු දෙයක් ඇසුරෙන්. ඉස්සෙල්ලා දැන් කතාවක් කියන්නත් කියලා කිව්වනේ. හරි කතාවක් කියන්නත් කියලා කියපු හින්දා මං හිතනවා මේක කතාවක් කරගන්නවද කියලා. හරි ක්ලාස් එක ඉවර වෙන කීයටද කියලා අහලා තියෙනවා 6ට ඉවර කරන්නේ හොඳේ. ඔන්න පස්සේ නැගිටලා ආපු දරුවෙක්. රයිට්. තප්පරයක් දෙන්න. පුතේ මම දැන් තාක්ෂණ විද්‍යාලයේ ගුරුවරයෙක්නේ ලෙක්චරර් කෙනෙක්නේ මම ටෙක්නොලොජි මේ ජාතික තාක්ෂණ විද්‍යාලයේ ලංකාවේ ජාතික තාක්ෂණ විද්‍යාල තියෙන්නේ 4යි ගාල් එකක් තියෙනවා අහලා තියෙනවද දන්නේ ගාල් එකක් තියෙනවා කොරියානු තාක්ෂණ විද්‍යාලය ඊළඟට රත්මලානේ තියෙනවා තාක්ෂණ විද්‍යාලයක් ඊළඟට තියෙනවා ජර්මානු කාර්මික තාක්ෂණ විද්‍යාලය උරුගොඩවත්තේ ඊළඟට නුවර තියෙනවා තවත් තාක්ෂණ විද්‍යාලයක්. ඔය විදිහට තාක්ෂණ විද්‍යාල 4යි යාපනයේ තවත් තාක්ෂණ විද්‍යාලයක් ඉදි කරමින් පවතිනවා. ඉතින් මම තාක්ෂණ විද්‍යාලේ වැඩ කරන ආචාර්ය කෙනෙක්. ඒතකොට තාක්ෂණ විද්‍යාලේ ගුරුවරයෙක් විදිහට මම වැඩට යන්නේ 2014 අවුරුද්දේදී. 2014 තමයි තාක්ෂණ විද්‍යාලේ ඉස්සෙල්ලාම පත්වීම අරගෙන යන්නේ. එතකොට මම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය අවසන් කළා වසරක කාලයක් 2013 ඉඳලා වසරක කාලයක් මම සේවය කරනවා සොප්ලොජික් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට මේ නෙට්වර්ක් ඉංජිනේර් කෙනෙක් විදියට රයිට් අපි ඇත්තටම මේ කම්පියුටර් ඉංජිනේර්ස්ලා විදියට වැඩ කරන්නේ ජාලකරණ ඉංජිනේරුවෙක් විදියට මම ඉස්සෙල්ලාම අවුරුද්දක් සේවය කරනවා. ඒතර අපි ට්‍රේනින් පීරියඩ් එකක් කියලා අපි එකට කියන්නේ ට්‍රේනින් එකක් විදියට අපි වැඩ කරනවා. එතකොට මේ කාලය තුලදී තමයි පුතේ ලංකාවේ මේ ඔය තියෙන පරිගණක පාසල් වල දුන්නේ පරිගණක විද්‍යාගාර මහින්දෝදය පරිගණක විද්‍යාගාර කියලා. ඔන්න ওই වකවානුවේ තමයි මම ওই රැකියාව කරේ. ඉතින් ওই කාලේ පුතේ අපි මේ ෆාමසි එකක් සඳහා මම ෆාමසි නම මගේ කටට ආව මම ඒක කිව්වේ නෑ ඔයාලට නම කියන එක හොඳ නැති හින්දා මේ ෆාමසි එකකට සිස්ටම් එකක් ඉල්ලුවා අපේ. අපිට අපි ටීම් එකක් ඉන්නවා. මම අපිත් එක ටීම් එකක් ඉන්නවා. මේ ටීම් එක තමයි මේකට දැම්මේ. මේ ෆාමසියකට සිස්ටම් එකක් හදන්න. මොකක්ද දන්නවද මේ ෆාමසියේ අවශ්‍යතාවය? දැන් මේ ෆාමසියේ හිමිකරු ඉන්නවනේ. මේ ෆාමසියේ හිමිකරු රෝගීව ඉන්නේ. මේ ෆාමසියේ අයිතිකාරයා රෝගීව ඉන්නේ. ඉතින් මේ රෝගී කෙනාට මෙයාට දැන් නිතර ෆාමසියට එන්න යන්න බෑ. යා ටිකක් වයසයි. එයාට ඕන ගෙදර දැන් මෙහෙම යා අපි ඉල්ලුවේ දැන් එයාගේ කාමරය ගත්තොත් මෙහෙම ඒ කාමරේ මෙහෙම තියෙනවා එයාගේ ඇඳ. හරි? ෆාමසියේ අයිතිකාර කෙනාගේ ඇඳ ඔහොම තියෙනවා නම් දැන් එයා ඉන්නේ ඔහොම නම් එයා ටිකක් අසනීපෙන් ඉන්නේ. මේ පැත්තේ බිත්තියේ මේ හයි කරන්න ඕන අපි ස්ක්‍රීන් මොනිටර් හයි කරන්න ඕන. මම හයි කරන්න ඕන බිත්තියේ. තේරුණානේ? එතකොට දැන් ෆාමසියේ තියෙන දුර දැන් මේ තියෙන ගෙදර හොඳේ. මේ ගෙදර එයාගේ ෆාමසියේ තියෙන දුර ටිකක් සාමාන්‍යයෙන් මේ අතර කිලෝමීටර් 10ක විතර පරතරයක් තියෙනවා. කිලෝමීටර් 10ක විතර. මේ ෆාමසියේ ලොකු ෆාමසියක් හොඳේ. ලොකු ෆාමසියක් ප්‍රධාන රෝහලක් ගාව තියෙනවා. මේ ෆාමසියේ සිදුවන සියලුම දේවල් මෙයාට ගෙදර ඇඳේ ඉඳන් බලන්න ඕන කියලා තමයි යාපේ සිස්ටම් එකක් කිල්ලුවේ. ෆාමසියේ මුදල් ගනුදෙනු, ෆාමසියේ වැඩ කටයුතු සිදු වෙන හැටි, හරි? ආදී සියලුම දේවල් මෙයාට ගෙදර ඉඳන් බලන්න ඕන කියන සිස්ටම් එකක් තමයි මෙයා ඉල්ලුවේ. ඉතින් අපි මෙයාත් එක්ක කතා කරලා ওই විදිහටම නිරීක්ෂණයන් කළා, සම්මුඛ සාකච්ඡා පවත්වලා අපි එක පියවරක් අපිට එක පියවරක් කරගන්න බැරි වුණා. ඒ පියවර තමයි දැන් ওই කතා කරන පොඩ්ඩක් අපි මේ ළමයි ඔය මැසේජ් බැලුවේ. රයිට්. ඉතින් මම කතාව කියලා ඉවරලා ඔයාලා ප්‍රශ්න ටිකට උත්තර දෙන්නම්. ඉතින් මේ කීයක ඉඳපු තැන මතක නැහැ දැන්. රයිට්. ඉතින් දැන් මේකේ මොකද්ද මේ වාර්තා හා ලිපිගොනු සකස් කිරීම කියන අපේ ඔන්න ඔය තුන්වෙනි පියවර අපි අනුගමනය කරලා තිබුණ නැහැ. ඒ කියන්නේ අපි කිසිම රිපෝට් එකක් හැදුවේ නැහැ. අපි ගිහිල්ලා මෙයාත් එක්ක කතා කරා. ඊළඟට ෆාමසිය වැඩ ගන්න අයත් එක්ක කතා කරලා යාළගේ අවශ්‍යතාවයන් අඳුරගෙන මෙතන අවශ්‍යතාවයන් අඳුරගෙන අපි දැන් සිස්ටම් එකක් හදන්න ওই නිරීක්ෂණය කරා සම්මුඛ සාකච්ඡා කරා ඊට පස්සේ කෙලින්ම සිස්ටම් එක හදන්න පටන් ගත්තා. හරි?
සිස්ටම් එක හදාගෙන ගිහිල්ලා ඔන්න අපි උඩ පැනගෙන ගිහිල්ලා එතකොට අපි අලුත් පොඩි අපි ඉස්සෙල්ලාම දැන් සිස්ටම් එකක් ඩෙවලොප් කරගෙන බොහොම ආසාවෙන් ගිහිල්ලා මේ සිස්ටම් එක මෙතන ඉන්ස්ටෝල් කරලා ඉන්ටර්නෙට් එක හරහා මෙතන කනෙක්ට් කරලා මෙයාට එකකින් පේනවා එක ස්ක්‍රීන් එකකින් එක මොනිටර් එකකින් පේනවා බිලින් සිස්ටම් එක. ඒ කියන්නේ මේ වෙනකොට කොච්චර කැෂියර් එකේ ලාච්චුවේ කොච්චර සල්ලියක් කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද? කියන්නේ අර එන ආදායම කොච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවද කියලා මේ මොනිටර් එකේ වැටෙනවා. විකුණපු බෙහෙත් ප්‍රමාණය මොනවද? බෙහෙත් වර්ග මොනවද කියලා එක ස්ක්‍රීන් එක මෙහෙම උඩට අප්ලෝඩ් වෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ විකුණන බිල් ගහන සැරේට මේක අප්ඩේට් වෙනවා උඩට. හරි. ඊළඟට එකකින් පෙන්නනවා කැමරාවකින් කැෂියර් එකේ ගනුදෙනු සිද්ධ වෙන හැටි. තවත් එක මේ එකකින් මේ ගබඩාව කොහොමද? ඉතින් මේ වගේ කෑම කන තැන, ඒ කියන්නේ සේවකයෝ කෑම කන තැන ආදී සියලුම දේවල් මෙහෙම මොනිටර්ස් 4ක් විතර දාලා ස්ක්‍රීන් මේ තිර කොහොම හයි කරලා දැන් අපි හදලා දුන්නා. ඔක්කොම කරාට පස්සේ මේ ගෑනු කෙනෙක් ඉන්නේ. මේ ගෑණි කියනවා මට මේක මෙහෙම නෙමෙයි ඕන. මට ඕන මේක මෙහෙම නෙමෙයි, මේකේ මේ අකුරු මීට වඩා ටිකක් ලොකු වෙන්න ඕන. මේක මට මේ මෙතන ඉඳන් බලද්දි මීට වඩා හොඳට පැහැදිලිව පේන්න ඕන. මට අර කැමරාව අතෙන්ට නෙමෙයි මෙතෙන්ට ඕන. ඉතින් මල මගුලයි. මේ ඔක්කොම හදලා ඉවර කරාට පස්සේ මෙයා කියනවා ඒ කැමරාව අතෙන්ට නෙමෙයි මෙතන. අපි කිව්වා දැන් මිස් ඔයා මේක ඉල්ලුවේ මේ කැමරාව ඉල්ලුවේ මෙතෙන්ටනේ කලින්. දැන් ඇයි ඔයා මෙහෙම කියන්නේ? නෑ මං ඉල්ලුවේ ඔතෙන්ට නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ඉස්සරහට හයි කරලා තියෙනවනම් එයා කියන ওই පැත්ත දකුණු පැත්තට නෙමෙයි වම් පැත්තට කැමරාව ඕන. දැන් ඔක්කොම හයි කරලා ඉවරයි. පික්ස් කරලා ඉවරයි. ඉතින් අපි කියනවා නෑ ඔයා කලින් ඉල්ලුවේ අර පැත්ත. නෑ මම ඉල්ලුවේ ওই පැත්තට නෙමෙයි මං ඉල්ලුවේ මේ පැත්තටලු. ඉතින් ඔන්න ඔය වගේ. කියන්නේ අපි ඒගොල්ලෝ කලින් කියපු අවශ්‍යතාවය තියෙනවනේ. ඒක දැන් වෙනස් කරනවා. ඉතින් අපිට සම්පූර්ණ මුලින් ඉඳලා අරක හදන්න ඕන. තේරුණා නේද? ඉතින් අන්න අපිට වැරදිච්ච තැන. හැබැයි ඒගොල්ලෝ කියපු දේ කලින් එයාලගේ අවශ්‍යතාවයට අපි ලිපිගොනු හදලා තිබුණා. අපි කිව්වනම් කැමරාව හයි කරන්න ඕන ඉස්සරහ දකුණු පැත්තේ. බිලින් සිස්ටම් එකේ අකුරු වල ප්‍රමාණය මෙන්න මේ ගානට තියෙන්න ඕන. කියලා අපි ලිඛිත සටහන් හදලා තිබුණා පුතේ. අපිට කියන්න පුළුවන් මෙන්න ඔයා අපිට ලිඛිතව දීලා තියෙනවා අවශ්‍යතාවය. එතකොට එයාට ඊට පස්සේ ඒව වෙනස් කරන්න බෑ. වෙනස් කරනවා නම් අපිට ඊට අදාළව තව ගෙවීමක් එයාගේ ලබා ගන්න පුළුවන්. අන්න එහෙනම් මෙන්න මේ පියවර ඔන්න ඔය පියවර අනුගමනය නොකිරීම හින්දා අපි පෞද්ගලිකව අපි ඊට පස්සේ ගියාට පස්සේ ආයතනෙන් බැනුම් අහන්න ඕන. උඹලාට දවස් දෙකෙන් හදන්න කියපු වැඩේට දැන් දවස් 4-5ක් ගත්තා කියලා. අපි ආයතනෙන් බැනුම් අහන්නත් ඕන. මේ ගෑණිගෙන් බැනුම් අහන්නත් ඕන. සිස්ටම් හැදිල්ල එපා වුණා. ජොබ් එකත් එපා වුණා ඒ මගුලෙන්. හරිද? ඉතින් ඒකින්ද ඔන්න තුන්වෙනි පියවර මොකද්ද? වාර්තා මේ ප්‍රශ්නාවලි කියන පියවර අපිට ගොඩාක් වැදගත්. තුන්වෙනි පියවර තියෙනවා ප්‍රශ්නාවලි කියන පියවර ගොඩාක් වැදගත්. රයිට්. ඊට පස්සේ ජොබ් එකත් එපාවල ජොබ් එකක් දමලා ගහලා ওই වැඩෙම්ම ජොබ් එක මාල ගහලා තාක්ෂණ විද්‍යාලේ මට පත්වීම හම්බ වුණා. තාක්ෂණ විද්‍යාලේ ගියා. ඒතර අපේ දරුවෙක් අහලා තියෙනවා සර් වැඩ කරන්නේ මොන තාක්ෂණ විද්‍යාලේද කියලා. මම මුලින්ම වැඩ කරේ නුවර තාක්ෂණ විද්‍යාලේ. දැන් වැඩ කරන්නේ ගාල්ල ජාතික තාක්ෂණ විද්‍යාලය. ඒකට කියනවා කොරියානු තාක්ෂණ විද්‍යාලය කියලාත්. ගාල්ල ජාතික තාක්ෂණ විද්‍යාලය තමයි දැන් පරිගණක ජාලකරණය පිළිබඳව කම්පියුටර් නෙට්වර්කින් පිළිබඳව ලෙක්චරර් කෙනෙක් විදියට වැඩ කරන්නේ. හොඳයි රයිට්. දුකයි සර් ගැන අපොයි දෙයනේ කියලාත් එවලා තියෙනවා. රයිට්. හරි ඊළඟට ලියන්න ප්‍රශ්නාවලි. රයිට්. එහෙනම් ඒක ගොඩක් වැදගත්. ප්‍රශ්නාවලි කියන පියවර ගොඩක් වැදගත්. ඒකින්ද ඒක ලස්සනට ලියන්න. සර් කළු වෙලානේ තියෙන්නේ. මොකද්ද කළු වෙලා තියෙන්නේ පුතේ? එහෙම එකක් නැන්නේ නේ. රයිට්. හරි. එතකොට ප්‍රශ්නාවලි වෙන පාට පෑනකින් ලියමු. අපි මම කියවනේ ගොඩක් වැදගත් කියලා. ප්‍රශ්නාවලි කියන එක ලියමු. ඔව් පාට පෑනකින් ලියන්න පුතේ. ප්‍රශ්නාවලි කියන එක ගොඩක් වැදගත් ඒක. ලියන්න හඳුනාගත් අවශ්‍යතා පිළිබඳව හඳුනාගත් අවශ්‍යතා සහ උපකල්පනයන් පිළිබඳව හඳුනාගත් අවශ්‍යතාවයන් හා උපකල්පනයන් පිළිබඳව හඳුනාගත් අවශ්‍යතාවයන් හා උපකල්පනයන් පිළිබඳව
ලිඛිත වාර්තාවක් සකස් කිරීම. ලිඛිත වාර්තාවක් සකස් කිරීම. ලිඛිත වාර්තාවක් සකස් කිරීම. ලිඛිත වාර්තාවක් සකස් කිරීම. මෙහිදී සිදු කරයි. ලිඛිත වාර්තාවක් සකස් කිරීම මෙහිදී සිදු කරයි. ලිඛිත වාර්තාවක් සකස් කිරීම මෙහිදී සිදු කරයි. right. එතකොට ලිඛිත වාර්තාවක් තමයි මේකෙදී හදන්නේ. ඊළඟ එක ලියන්න පුතේ වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කියන එක. හතරවෙනි එක වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය. වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය. දැන් අර කලින් ලිඛිත වාර්තාව හදද්දී ඒ ලිඛිත වාර්තාව හදන්නේ ප්‍රශ්නාවලි ඉදිරිපත් කර කර. හොඳේ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරනවා. ඔයාලට දැන් උදාහරණයක් අර මම මුහුණ දීපු ගැටලුව ගැන මම කිව්වනේ. ඒ කියන්නේ දැන් මම මුහුණ දීපු ගැටලුව ගැන මම කිව්වනේ. එතකොට මේ ප්‍රශ්නාවලි කියන එක තමයි මේ ලිඛිත වාර්තාවක් සකස් කිරීම කියලා මම කිව්වේ. හොඳේ. හතරවෙනි එක තමයි වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් කලින් එක ගැන කතා කරාදී මේ ප්‍රශ්නාවලි කියන එකේදී තමයි අපි ලිඛිත වාර්තාවක් හදන්නේ. එතකොට දැන් පද්ධතිය භාවිතා කරන්න අය ඉන්නවනේ. ගමේ කඩේ මුදලාලි. එයාලගෙන් අපි ප්‍රශ්න අහහා මේ බලන්න. ප්‍රශ්නාවලියක් අහලා තමයි ලිඛිත වාර්තාවක් හදන්නේ. දැන් උදාහරණයක් අර මම මුහුණ දීපු ගැටලුව ගැන කිව්වොත් මම ඒ ගැටලුවේදී අර පාමසිය අයිතිකාර කෙනාට ප්‍රශ්න අහහා ඔයාට කැමරාව ඕන ඉස්සරහා මොන පැත්තෙන්ද දකුණු පැත්තෙන්ද වමෙන්ද කියලා ප්‍රශ්න අහහා ඒකයි මේ තියෙන්නේ ලැබෙන පිළිතුරු ලිඛිතව විශ්ලේෂණය කරනවා කියලා. හොඳේ. ප්‍රශ්න අහහා එයාගෙන් ලැබෙන පිළිතුරු ලිඛිතව සටහන් කරගත්තනම් අර මම අර ගැටලුවට මුහුණ දෙන්නේ නැහැ. හොඳේ. ඒක ලොකු ප්‍රශ්නයක් පුතේ. හොඳේ. ඒක දැන් අපි සිස්ටම් එකක් හදලා ඒගොල්ලෝ සිස්ටම් එක වෙනස් කරන්න කියන හැටියට වෙනස් කරන්න බෑ පුතේ. හරි? ඒ වෙනස් කරන එක ලොකු වැඩක්. හොඳේ. ඉතින් ඒක අලුතෙන් මුලින් ඉඳලා සිස්ටම් එක හදන්න වෙනස් කරනවා කියන්නේ. ඉතින් ඒකින්ද අපිට ලිඛිත සටහන් හදාගන්න එක ගොඩක් වැදගත්. හතරවෙනි එක මාතෘකාව ලියන්න වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය. වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය. වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය. වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කියන්නේ දැන් ළමයෙක් අහලා තියෙන ප්‍රශ්නයකට ළමයි උත්තර දීලා තියෙන බොහොම හොඳයි. අන්න එහෙම සමහර ළමයි අහන ප්‍රශ්න වලට ඔයාලම උත්තර දෙනවා නම් හොඳයි නේ. රයිට්. නැත්තම් ඔයාලගේ වෙලාවනේ මට ආයෙ ගන්න වෙන්නේ. රයිට්. ඊළඟට අපි කතා කරන්න යන්නේ අපේ ඊළඟ එක වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණයනේ පුතේ. මේකෙන් අදහස් වෙන්නේ දැන් උදාහරණයක් මම දැන් අපි හිතමු අපි යනවා ගමේ කඩේට. අපි ගමේ කඩේට ගිහිල්ලා අර නිරීක්ෂණයන් කරානේ. නිරීක්ෂණය කරා ඊට පස්සේ උපකල්පන ගොඩනගා ගත්තා. එහෙම අපි ආවනේ. අපි වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කියන්නේ දැන් මෙතෙක් ගමේ කඩේ මුදලාලි හදපු රිපෝට් මොනවද කියලා බලනවා. අපි හිතමු ගමේ කඩේ මුදලාලි හැමදාම අවසානයේදී වැඩේ අවසානයේදී හදනවා රිපෝට් එකක් වාර්තාවක්. මොනවද? අද දවස ගැන විකුණපු භාණ්ඩ. විකුණු භාණ්ඩ මොනවද කියලා සටහනක් හදනවා. ඊළඟට ලැබුණු ආදායම කොච්චරද? ඊළඟට අලුතෙන් භාණ්ඩ මිලදී ගත්තා නම් දැන් කඩේට බඩු ගන්න ඕනනේ. ගත්තනම් ඒ සඳහා ගියපු වියදම කොච්චරද කියලා එයා රිපෝට් එකක් වාර්තාවක් හදනවා කියලා හිතන්න හැමදාම. එහෙම කරා කියලා හිතන්න. ඉතින්
ඒ වගේ මෙතෙක් ආයතනයක් විසින් නඩත්තු කරපු ඊට පස්සේ සේවකයන්ට වැටුප් ගෙවපු හැටි අද ආපු සේවකයෝ ගාන කීයද? ඒගොල්ලොන්ට අද දවසේ අතිකාල දීමනා කොච්චර ගෙවනවද? වැටුප් කොච්චර ගෙවනවද කියලා අන්න ඒ වගේ හදන වාර්තා තියෙනවානේ. අන්න ඒක තමයි මෙතන මේ වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කරනවා කියලා තියෙන්නේ. එතකොට ආයතනයේ දැනට තියෙන වාර්තා අපි නිරීක්ෂණය කරන්න ඕන. එතකොට දැනට තියෙන වාර්තා අනුව දැන් දැනට හදපු වාර්තා තියෙනවනේ. ඒ වාර්තා ටික අලුත් සිස්ටම් එකකිනුත් අපි යාට හදලා දෙන්න ඕන නේද? නේ? අපිට දවස් අවසානයේදී එයාට ගන්න පුළුවන් වෙන්න ඕන කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් අලෙවි කරාද? ඒ භාණ්ඩ මොනවද? ඒවට කොච්චර මේ ආදායමක් ලැබුණාද? ඒකේ ප්‍රොෆිට් එක කොච්චරද? ඊළඟට අද දවසේ වියදම් කොච්චරද? සේවකයන්ට වැටුප් කොච්චර ගෙවන්න ඕනද? කවුද දාපු සේවකයෝ? ඒවට රිපෝට් අපි හදලා දෙන්න ඕන අලුත් සිස්ටම් එකකිනුත් නේ. ඒ කියන්නේ ගමේ කඩේ මුදලාලි නම් උදාහරණයකට අපි ගන්නෙ ගමේ කඩේ මුදලාලි දැනට නඩත්තු කරපු ලිපිගොනු තියෙනවනේ. ඒ ලිපිගොනු ටික අපි අපේ පද්ධතිය තුලුත් සකස් කරලා දෙන්න ඕන. ඒකෙන්ද ගමේ කඩේ මුදලාලි නඩත්තු කරන ලිපිගොනු මොනවද කියලා අපි පරීක්ෂා කරන්න ඕන. රයිට්. ලියමු. දැනට පවතින අත්‍යුරු හෝ 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 පැරණි පරිගණක පාදක දැනට පවතින අත්‍යුරු හෝ පැරණි පරිගණක පාදක පද්ධතිය තුලදී පැරණි පරිගණක පාදක පද්ධතිය තුලදී පැරණි පරිගණක පාදක පද්ධතිය තුලදී පවත්වාගෙන ආ ලිපිගොනු වෙන පාඩ පෑන කියලා ලියන්න. පවත්වාගෙන ලිපිගොනු හා වාර්තා පිළිබඳව. දැනට පවත්වාගෙන ලිපිගොනු හා වාර්තා පිළිබඳව ලිපිගොනු හා වාර්තා පිළිබඳව ලිපිගොනු හා වාර්තා පිළිබඳව නිරීක්ෂණය කිරීම. ලිපිගොනු හා වාර්තා පිළිබඳව නිරීක්ෂණය කිරීම. ඊළඟට මූලාදර්ශ. ඊළඟ මාතෘකාව මූලාදර්ශ. ප්‍රොටෝටයිප් කියලා අපි කියනවා. මූලාදර්ශ ප්‍රොටෝටයිප්. මූලාදර්ශ ප්‍රොටෝටයිප්. මූලාදර්ශ ප්‍රොටෝටයිප්. දැන් මූලාදර්ශයක් කියන්නේ මෙහෙම දෙයක්. දැන් ගමේ කඩේ මුදලාලිට ආලා දැන් මේක පෙන්නුන්නේ නැහැ නේ ඉස්සෙල්ලානේ මේකේ පෙන්නපු එක. රයිට් ගමේ කඩේ මුදලාලිට ආලා මෙන්න මේ වගේ බිල් එකක් දැන් මේ වගේ සිස්ටම් එකක් තමයි අපි හදන්නේ. මෙන්න බිල් එකේ ප්‍රමාණය මෙන්න මේක. මේකේ අකුරු වල ප්‍රමාණය මෙන්න මේකයි කියලා ඔයාලා ගිහිල්ලා මෙන්න ඔයාට ගමේ මේ මොනිටර් එක මෙච්චර විතර ඇති මේ කම්පියුටර් එක මෙච්චර විතර ඇති කියලා ඔයාලා ගෙනහිල්ලම් පෙන්නනවා. මෙන්න ඔයාට දෙන්නේ මේ වගේ මොනිටර් එකක්. මේ වගේ බිල් එකක් තමයි ඔයාට එන්නේ. මෙන්න මේ જાතිය printer එකක් තමයි ඔයාට දෙන්නේ. අපි වොරන්ටි දෙනවා මෙච්චර. අන්න ආකෘතියක් ලබා දෙනවා. මූල ආකෘතියක් ලබා දෙනවා. එහෙම කියනකොට ගමේ කඩේ මුදලාලි ඉඳලා කියන්න පුළුවන් අපෝ ඔයි බිල පොඩි වැඩි. මට ඕන මෙන්න මේ සයිස් වගේ බිලක් ඕන. අන්න එයාගේ අවශ්‍යතාවය කියනවා. අපි මූලාදර්ශයක් සපයන්නේ නැතුව පුතේ මූලාදර්ශයක් යාට සපයන්නේ නැතුව අපි කෙලින්ම අපිට හිතිච්ච විදියට අපි සිස්ටම් එක හදලා ගිහින් දුන්නා නම් අන්තිමට ඔක්කොම කරාට පස්සේ මුදලාලි කියන්න පුළුවන් ආපෝ ওই බිල හරියන්නේ නැහැ මට ඕන ලොකු බිලක් කියලා. එතකොට ආයි මුලින් ඉඳලා printer එක වෙනස් කරන්න වෙනවා, සිස්ටම් එක වෙනස් කරන්න වෙනවා, ලොකු වැඩ ගොඩක්. ඉතින් හැබැයි අපි මූලාදර්ශයක් සපයලා එයාගේ අවශ්‍යතාවය අඳුනා ගනිද්දිම පළවෙනි පියවරේදීම අපි මූලාදර්ශයක් සපයලා එයාගේ අවශ්‍යතාවය හරියට හඳුනගෙන එයාටත් එතකොට අදහසක් එනවනේ. එයාටත් තේරෙනවා මේ සිස්ටම් එක මොන විදියටද හදන්නේ කියලා එයාටත් තේරෙනවා.
අපිටත් කිසි ගැටලුවක් නැහැ. මොකද අපි යාට හරි අදහසක් ලබා දීලා තින්නේ. අපේ අලුත් පද්ධතිය හදන්නේ කොහොමද කියලා. තේරුණා නේද පුතේ? රයිට්. ඉතින් ඔන්න ওই විදියට අපි සිස්ටම් එක ඩෙවලොප් කරද්දී මූලාකෘතියක් සැපීම කියන එක ගොඩක් වැදගත් පියවරක්. රයිට්. එහෙනම් ඒක ලියාගමු අපි. මූලාදර්ශ කියන එක ප්‍රොටෝටයිප් කියන එක ලිව්වා. ලියලා යටතේ ලියා ගන්න. ලියන්න ගොඩනැගීමට අපේක්ෂිත පද්ධතියේ අනුරුවක් සකසා පද්ධතිය භාවිතා කරන්නන්ට වරහන් ඇතුළේ යන පරිශීලකයන්ට, ඒ කියන්නේ පද්ධතිය පාවිච්චි කරන අය ඉන්නවනේ, ආයතනයේ ප්‍රධානියා ඊළඟට කාර්ය මණ්ඩලය ඔයගොල්ලෝනේ ඔය සිස්ටම් එක පාවිච්චි කරන්නේ. පද්ධතිය භාවිතා කරන්නන්ට පෙන්වීම හා එමගින් ඔවුන්ගේ අදහස් ලබා ගැනීම right. දැන් ඔයාලට තේරෙනවා ඇති පුතේ සිස්ටම් එකක් හදනවා කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි නේද කියලා. අවශ්‍යතාවය හඳුනගන්නම කොච්චර ලොකු කාර්යභාරයක් කරන්න ඕනද කියලා පැහැදිලිනේ නේ. දැන් අපේ SDLC එකේ මොකද්ද පුතේ SDLC කියන්නේ? System Development Life Cycle එකේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. පියවර කීයක් තිබුණාද? පියවර 6ක් තිබුණා. මේක ගොඩක් වැදගත් හින්දා තමයි පුතේ මේ තරම් නැවත නැවත කියන්නේ. හොඳයි. මොකද්ද පළවෙනි එක? අවශ්‍යතාවය හඳුනා ගැනීම. ওই අවශ්‍යතාවය හඳුනා ගැනීම යටතේ පුතේ අපි පියවර 5ක් දැන් කතා කරා. කරුණු 5. පළවෙනි එක නිරීක්ෂණය. දෙවෙනි එක අපි සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා. තුන්වෙනි එක අපි ප්‍රශ්නාවලි ඉදිරිපත් කරා. හතරවෙනි එක වාර්තා හා ලිපි ගොනු නිරීක්ෂණය කරා. පස්වෙනි එක පුතේ අපි මූලාදර්ශයක් සැපෙව්වා. එහෙම නේද? දැන් ඔයාලට පැහැදිලි ඇති මේ පියවරයන් 5 SDLC එකේ තියෙන පියවර 6 යටතේ පළවෙනි අවශ්‍යතාවය හඳුනා ගන්න පාවිච්චි කරන කරුණු 5 කොච්චර වැදගත්ද කියලා. අවශ්‍යතාවය හඳුනා ගැනීමේ ආකාර 5 කොයිතරම් වැදගත්ද කියලා. පළවෙනි එකේදී අපි ගිහිල්ලා ගැටලුව තියෙන තැනට ගිහිල්ලා බලාගෙන ඉඳලා උපකල්පන ගොඩ නැගුවා.
දෙවෙනි එකේදී පද්ධතියේ පරිශීලකයන් සමග භාවිතා කරන්නන් සමග සාකච්ඡා කරා. තුන්වෙනි එකේදී එයාලගෙන් ප්‍රශ්න අහා ලිඛිත වාර්තාවක් හැදුවා, රිපෝට් එකක් හැදුවා. හතරවෙනි එකේදී එයාලා මෙතෙක් පවත්වාගෙන ආපු ලිපිගොනු නිරීක්ෂණය කරා. පස්වෙනි පියවර තමයි වැදගත්ම පියවර. අපි යාට ආකෘතියක් ගෙනහිල්ලා පෙන්නුවා. මෙන්න මේ වගේ සිස්ටම් එකක් තමයි අපි හදන්නේ කියලා ආකෘතියක් ගිහින් දීලා අපි යාටගෙන් අදහස් ලබා ගත්තා. දැන් මට කියන්න රත්තරන් පුතේ මේ පියවර පහ තේරුණාද හොඳටම? හොඳටම තේරුණාද කියන්න පුතේ? පොඩිවත් ගැටලුවක් මේ පියවර පහේ තියෙන බෑ. හොඳට මතක තියාගන්න. මේක තමයි වැදගත්ම දේ. අවශ්‍යතාවය හඳුනා ගැනීම. මේ පියවර 6න් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 6න් වැදගත්ම වෙන්නේ අවශ්‍යතාවය හඳුනා ගැනීම පියවර 5. ඕකෙන් තමයි විභාගේ ප්‍රශ්න අහන්නේ. වැඩි හරියක්. හොඳේ? රයිට්. වෙලාව කීයද? 6යි නේ. අපි එන ඊළඟ එකේ මාතෘකාව ලියලා තියාගමු. ඊළඟ එක විසඳුම සැලසුම් කිරීම. විසඳුම සැලසුම් කිරීම. Design the solution. 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 right. හරි අද එහෙනම් මම පාඩම නතර කරනවා පුතේ. පාසල් දිනයක් හින්දා ආයෙත් අපි මුණ ගැහෙනවා හෙටනේ මේ අනිද්දාට. එතන ඉඳලා මේ ටික ඉතුරු ටික එච්චර අමාරු නෑ. මේ අවශ්‍යතාවය හඳුනා ගැනීමයි විසඳුම සැලසුම් කිරීමයි දෝෂ ඉවත් කිරීමයි තමයි ටිකක් ලොකු කාරණා ටිකක් තියෙන කතා කරන්න. අනිත් ටික එච්චරම ලොකු සංකීර්ණ දේවල් නෑ. හරි එහෙනම් අපි මුණ ගැහෙමු හෙටනේ මේ අනිද්දා 4:30ට පාන්දර 4:30ට 6ට මම ඉවර කරනවා ඉදාටත්. මම හිතනවා පාසල් යන්න වෙලාව හොඳටම ප්‍රමාණවත්. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඒ වගේම අද දවස තුල ඔයාලගේ ජීවිතය වෙනස් කරගන්න දවසක් බවටත් දවසපත් කරගනිවි කියලා බලාපොරොත්තු වෙනවා.